තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි අපේ සුපුරුදු සදහම් අමුව මේ පවත්වන්නේ. අද 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 3 වෙනි බ්‍රහස්පතින්දාව අපි යොදාගත් අපේ සුපුරුදු දිනය. වෙනදා වගේම අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාම පූජනීය ස්වාමීන් වහන්සේලා මීනින් වහන්සේලා ඇතුළු පින්වත් හැම දෙනාම මේ අවස්ථාවට සම්බන්ධ වී සිටිනවා. හැම දෙනාම අපි කල්යාණ මිත්‍රත්වයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ වටිනා අවස්ථාවට සහභාගී වී සිටින. පළමුවෙන් අපි මේ උතුම් සී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය 3 ආරයක් කියලා බුද්ධ වන්දනා කරලා අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි හැම දෙනාගෙන්ම. අපි කරගෙන ඉන්නා වූ ඊතා උතුම් කටයුත්තක් මේ අපේ සදහම් සාකච්ඡා මාලාව. මේ වන විට අපි සතිමත් බව වැඩිම කියන තේමාව යටතේ මහා සතිපට්ඨාන දේශනාව මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන නිවන සාක්ෂාත් කිරීමෙහිලා අප විසින් අප තුල වර්ධනය කරගත යුතු කුසලතා සාකච්ඡා කරගෙන අවබෝධ කරගෙන එනවා. ඒ වගේම අපි ඒවා පුහුණු වෙමින් යනවා. ඉතින් එහි අවසාන ඵලය වෙන්නේ මේ නිවන් මාගේ දක්වලා තියෙන මාර්ගාංග වැඩිවීමෙන් නැත්නම් කුසලතා තුන සීල සමාධි ප්‍රඥා ගුණ සම්පූර්ණ කිරීමෙන් අපි විසින් අප තුළ ඇති කරගන්නා වූ අභ්‍යන්තරික වූ අධ්‍යාත්මික වූ නිවීම සැනසීම තමයි මෙහි අවසාන ඵලය වන්නේ. ඒ අපේ පෞරුෂීය වෙනසක් බව අපි මේ සාකච්ඡාවේ මුලදි මැදදි නොඑක අවස්ථාවල අපි සඳහන් කරලා තිබෙනවා. නිවන කියන්නේ පෞරුෂීය වෙනසක්. පෞරුෂය කියන එක අපි බුදුදහමේ මූලික අංශ 3කින් මතු කර දක්වලා තිබෙනවා. බුද්ධිමය අංශය, ඒ වගේම චිත්තාවේගී අංශය සහ චර්යාත්මක අංශය කියන අංශ 3. මේ අංශ 3 ගුණාත්මක වෙනසක් තමයි නිවන කියලා කියන්නේ. ඉතින් මේකේ යම් ආකාරයක මේ පෞරුෂය ඇති කරගෙන තියෙන මිනිස්සු හේතුඵල ධර්මානුකූලව ඇති වෙලා තියෙන යම් විකෘතිතා තමයි අන්තිමට මේ දුක කියන ස්වභාවයට හේතු වෙලා තියෙන්නේ. සමහර විට ඒවා පුද්ගලයන්ගේ අවබෝධයේ යම් ඌනතා වෙන්න පුළුවන්. යථාබෝධේ නැතිකම මේ ඇත්ත తত্ত্বය නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ නොවීමේ හේතුව වෙන්න පුළුවන් සමහර විට. එහෙම නැත්නම් මේ චිත්තාවේගී අංශවල හැඟීම් කියන ඒවා ස්වභාවිකයි. හැම සත්වයකටම හැම මිනිසෙකුටම හැඟීම් ඇති වෙනවා. සිතුම් පැතුම් අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා. නමුත් ඒවා දැනගෙන දැකගෙන ඒවා නිසි ආකාරයට හසුරුවා ගැනීමේ නිසි පාලනයක් කර ගැනීමේ නොහැකියාව, සමහර විට මේ අනවශ්‍ය හැඟීම්, සුදුසු නැති දුකට හේතු වෙන හැඟීම් බැහැර කරන්න, ඒ වගේම දුකින් මිදීමට හේතු වෙන විදිහේ හැඟීම් වර්ධනය කරන්නට අන්න ඒ වගේ නොහැකියාවක් සමහර විට කෙනෙකුට තියෙන්න පුළුවන්. ඒක බලපානවා දුක ඇති වෙන්නේ. ඒත් එක්කම සමහර විට අපි
චර්යාත්මකාංශයේ යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අර දැනුම සම්පූර්ණ වෙලා තිබුණත් අපේ චර්යාවන් වල පුරුද්දට ගියපු ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒක එක්තරා නිකන් ඇබ්බැහියක් වගේ අපිට කියන්න පුළුවන්. හැබිට් ගතියක් තියෙන්න පුළුවන් සමහර වෙලාවට අපේ චර්යාත්මක අංශවල. ඉතින් ඒවයින් මිදෙන්න තරම් විරිය වායාමය මේ දල්හ පරක්කමේ නැති ස්වභාවය දැඩි දල්හ පරක්කම කිව්වේ දැඩිව වෙහෙසෙන නැත්නම් ඒ නුසුදුසු චර්යාව බැහැර කිරීමට දරන වීරිය අඩුකම වෙන්න පුළුවන්. නුසුදුසු චර්යාවක් ඇති බව දැනගෙන සිටියත් සමහර විට කෙනෙකුට ඒක බැහැර කරගන්න නොහැකි වීම වෙන්න පුළුවන්. ඒ වගේ ඔය අංශ තුනේ බුද්ධිමය අවබෝධමය පැත්තේ, ඒ වගේම චිත්තාවේගීය හැඟීම් පැත්තේ, ඒ වගේම චර්යාත්මක අංශය, ඒ කියන්නේ හැසිරීම රටාවේ මේවයි යම් ඕනතා තියෙන්න පුළුවන්. එතකොට එහි ප්‍රතිඵලයක් විදිහට ඒ තමයි පෞරුෂය. ඒ පෞරුෂීය ඌනතාවල යම් ප්‍රතිඵලයක් විදිහට තමයි අත් වශයෙන්ම මේ දුක්ඛ ස්වභාවය මතුවලා ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක සමුදය සත්‍යයේදී, දැන් සමුදය කියන්නේ දුක මතුවීම, දුක ආරම්භ වීම, දුක පැන නැගීම, එහෙම නැත්නම් දුකට හේතුව කියලානේ අපි තේරුම් ගත්තේ. එතකොට මේ හේතුව දක්වද්දී බොහෝ වෙලාවට අපිට පෙනෙන්න තියෙන්නේ, දකින්න තියෙන්නේ මේ පෞරුෂයේ තියෙන ඌනතා, පෞරුෂයේ තියෙන අඩුපාඩුකම්. ඉතින් බුදුදහම පෞරුෂීය අංශ වල තියෙන අඩුපාඩුකම් නිවැරදි කරන්න තමයි මේ මග නැත්නම් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ, එහෙමත් නැත්නම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා යනුවෙන් හඳුන්වා දීලා තියෙන මේ අංග 8කින් සහ ශික්ෂා 3කින් යුක්ත මේ වැඩපිළිවෙල ඒ අපේ පෞරුෂීය දුර්වලතා මගහරවන වැඩපිළිවෙල. ඉතින් ඒක මගහැරවීමත් සමගම මේ කියන මේ නිවීම සැනසීම, නිවුණු සැනසුණු භාවයේ අප තුල ඇති වෙනවා. ඉතින් ඒක තමයි මේ නිබ්බාන නිවීම කියලා දක්වන්නේ, සඳහන් කරන්නේ. ඒ අනුව අපි මේ සාකච්ඡා මාලාව ඇත්තටම ආරම්භ කරේ සතිපට්ඨාන සාකච්ඡා මාලාව මෙහි ආරම්භක කුසලතාවයේ වන සතිමත් බව වැඩිම කියන මූලික කුසලතාවයෙන් ආරම්භ කරේ. ඒකයි අපි මේ සාකච්ඡා මාලාවට මෙවැනි තේමාවක් තියාගෙන තියෙන්නේ. එතකොට ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති වගේ ඊටාම ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා මේ අවදිමත් බව කියන කාරණේ තමයි ඉස්සර වෙලාම බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගන්නෙ. එතකොට අවදිමත් බව තියාගන්න පුළුවන් කෙනාට තමන්ගේ චර්යාවට නැත්නම් තමන්ගේ පෞරුෂයට අවදි වෙන්න පුළුවන්. තමන්ගේ පෞරුෂයට අවදි වෙන්න හුඟක් අයට අමාරුයි. අනිත් අයගේ පෞරුෂ වලට තමයි අපි අවදි වෙන්නේ. අනිත් අයගේ බුද්ධිමය අංශවල අඩුපාඩු අපි වහාම ඉතින් පෙන්වා දීම කරනවා. ඒ වෙනුවෙන් අපි සමහර වෙලාවට ඒගොල්ලන්ට ඒ අවබෝධයන් වල නිවැරදිතාවයන් නැති කරගන්න අපි උදව් උපකාරත් කරනවා. ඊළඟට අනිත් අයගේ චිත්ත වේගී අංශවල යම් වෙනස්කම් ඇති වුණාම අපි ඒකට වහාම සතිමත් වෙනවා, අවදිමත් වෙනවා. ඉතින් අවදිමත් වෙලා ඒක සකස් කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම ආදී දේවලුත් අපි කරනවා. ඊළඟට අනිත් අයගේ චර්යාත්මක අංශවල යම් ඌනතා දැක්කමත් අපි වහාම ඒ ගැන සාවධාන වෙලා, අවදිමත් වෙලා ඒවා අඩුපාඩු සකස් කරගන්නත් අපි සෑහෙන උදව් උපකාර කරනවා. ඒක නරකයි කියනවා නෙමෙයි. ඒක හොඳ දෙයක්, ඒක යහපත් දෙයක්, කරුණා මෛත්‍රියෙන් අපි කළ යුතු දෙයක්. නමුත් අපි බුදුරජාණන් වහන්සේ අපිට අපේ පෞරුෂයට අවදි වෙන්න තමයි මේ උගන්වන්නේ. තමන්ගේ බුද්ධිමය අංශයේ යම් ඌනතාවක් තිබෙනවද,
චර්යාත්මක අංශයේ යම් ඌනතාවක් තිබෙනවද? චිත්තාවේගී අංශයේ යම් වෙනසක් ඌනතාවක් තියෙනවද කියලා. ඉතින් ඒකට අවදි වෙලා ඒ ගැන සතිමත් වෙලා ඒ අංශවල අප විසින් ඇති කරගත යුතු ගුණාත්මක වෙනස හොඳින් තේරුම් අරගෙන උත්සාහවන්ත වෙලා වායාම එහෙම නැත්නම් ආතාපි කියන වචනයෙන් සඳහන් කළේ සම්මා වායාම ආතාපි විරිය සම්පොජ්ජංග සම්මප්පදාන ආදී වශයෙන් මේ වීරිය සඳහන් කරලා තිබුණා. ඉතින් මේ වීරිය ඇති කරගෙන මේ මොහොතේ අර තමන්ගේ පෞරුෂයේ අවශ්‍ය ගුණාත්මක භාවයේ ගුණාත්මක වෙනස ඇති කර ගැනීමයි මේකෙදි බොහෝ මේ දුරටම බුදුජාණන් වහන්සේ අපට පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඔයනි ක්‍රියාවක් මේ නිවන් මාර්ගයේදී කෙරෙන්නේ. ඉතින් මෙතෙන්දී මම අද විශේෂයෙන් අවධාරණය කරන්න අවශ්‍යයි මේ විරිය කියන ගුණාංගය ගත්තම මේ ඒක අත්‍යවශ්‍යයි. ඒක අපි මේ හැම දෙයක්ම දැනගෙන හිටියත් අවබෝධ කරගෙන හිටියත් අවශ්‍ය වෙනස කරගන්න නම් ඒක අපිම වීරිය කළ යුතුයමයි. එහෙම නැතුව ඒක කරන්න බෑ. දැන් අපි උත්සාහවන්ත වෙලා කැප වෙලා මේ වගේ දහම් හමු පවත්වලා දහම් පොතපත කියලා ධර්ම සාකච්ඡා කරලා අවශ්‍ය දැනුම සම්පාදනය කරගෙන තිබෙනවා. මේ සඳහා අවශ්‍ය න්‍යායික දැනුම සම්පාදනය කරගෙන තිබෙනවා. එතන උත්සාහය හොඳයි බොහෝ දෙනෙක්ගේ. නමුත් ඊළඟ අංශ දෙකට උත්සාහය තමන් හිතන පතන විදිහ වෙනස් කරගන්න. ඒ චින්තාමේ අංශේ චිත්තාවේගී අංශේ ඇති කරගත යුතු වෙනස ඇති කර ගැනීම සඳහා දරන උත්සාහය සමහර වෙලාවට අඩුපාඩුකම් අපිට පේන්න තියෙනවා. ඒක අපි අනිත් අයගේ පෞරුෂ වලිනුත් දකින්න පුළුවන්. අපේ පෞරුෂ වලිනුත් ඒක දැක්ක හැකියි. දැන් අපිට මම මේ කතා කරන මම දිහා බැලුවත් මට මාතුලින් දැක ගන්න ලැබුණු ලක්ෂණේ ඕක තමයි. මුල් කාලේ මට න්‍යායික දැනුම එකතු කර ගැනීමෙහිලා මම බොහොම උනන්දුවෙන් ඒ කාර්යය කළා. අඩුපාඩුවක් නැතුව ධර්මයේ මනවින් හදාරලා ඒ හැම ශාස්ත්‍රයකම ඒ වගේම ප්‍රාමාණික ගුරුවරු පවා ගිහිල්ලා මුණ ගැහිලා ඒ අයගෙන් අවශ්‍ය උපදෙස් ආදී දේවලුත් ලබාගෙන මේ හොඳට න්‍යායික දැනුම සකස් කරගෙන තිබුණ අය වෙනකොටත් ඒ කියන්නේ මීට අවශ්‍ය අවබෝධාත්මක පැත්ත සකස් කරගෙන තිබුණ එකට කලකම්මැලිකමක් තිබුණෙත් නැහැ. නමුත් බලපුවාම මේ අනිත් අංශ දෙක ගොඩනගා ගැනීමෙහිලා ඒ කිසියම් ආකාරයක මන්දගාමී ගතියක් අර බුද්ධිමය අංශයේ වර්ධනය කරගන්න නැත්නම් ධර්මාබෝධයට තිබුණු ශීඝ්‍රගාමී ලක්ෂණය චිත්තාවේගී අංශය වෙනස් කරගන්න සහ චර්යාත්මක අංශය වෙනස් කරගන්න මන්දගාමී වෙලා තිබුණා. ඉතින් එතකොට අර අපිට න්‍යායික දැනුමක් තියෙන එක හැබෑව. නමුත් මේ කටයුත්ත වෙන්නේ නැහැ. අපි තුල අවශ්‍ය නිවීම සැනසීම මතුවලා එන්නේ නැහැ අභ්‍යන්තරයෙන්. ඉතින් එතකොට අපි සමහර වෙලාවට මේ ධර්ම මාර්ගයේ මේ න්‍යායික දැනුමක් තියාගෙන ප්‍රාමාණික තරම් මේකේ මන්දගාමී වෙලා ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසාවෙන් මේ උත්සාහ කරන්න ඕනේ අනිත් අංශ දෙකේ කියන්නේ අපේ සිතුම් පැතුම් රටාව දහමට අනුවම සකස් කරගන්න. හිතන විදිහ වෙනස් කරන්න මිනිස්සුයෙකුට හුඟක්ම අමාරුයි. ඒක මම කියන්නේ මගේ ජීවිත අත්දැකීම් වලින්. අපි කාලයක් තිස්සේ හිතන්න පුරුදු වෙච්ච ක්‍රමය. ඒ වගේම අපිට හිතන්න පුරුදු කරලා තියෙනවා මේ අපේ සොසයිටි එක, කල්චර් එක, ඒ වගේ වයි බලපෑම් හරියට තියෙනවා මේ චින්තාමය අංශයට. මේ එහෙම හිතන්න අපි හුරු පුරුදු වෙලා තියෙනවා.
දහමට අනුව හිතනවට වඩා මේ සමහර වෙලාවට අපිට පේන්න තියෙනවා අපේ සංස්කෘතික සත්වය විදිහටයි හිතන්නේ. අපේ කල්චර් එකෙන් අපිට හොරු පුරුදු සංස්කෘතියෙන් ඒ සාධක මත පදනම් වෙලා හිතන්නන් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට සමහර වෙලාවට ඇතැම් ආගමික භාවිතාවන් පරම්පරා ගානක් ඇවිල්ලා තියෙනවා. ඒ ආගමික භාවිතාවන් මත ඉඳලා හිතන අය බවට පත් වෙලා අපි ඉඳලා තියෙනවා. ඒ වගේ එල්බගෙන ඉන්න ගතියක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට හේතුඵල ධර්මානුකූලව හිතන්න හුඟක්ම දුෂ්කර තාවයක් තියෙනවා. බොහෝ වෙලාවට ආගමික භාවයන් මත යම් යම් දේවල් පිළිබඳව හිතන්න විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒකට චින්තනය හේතුඵල ධර්මානුකූල චින්තනයකට මාරු කරගන්න අපිට අපහසු වී තිබෙන අවස්ථා මම දැකලා තියෙනවා. එතකොට එතන අපේ චින්තාමය පැත්තේ නැත්නම් චිත්තාවේගියන්සේ හැඟීම් පැත්තේ සිතුම් පැතුම් පැත්තේ යම් ඌනතාවයක් තියෙනවා. මේ වගේ අපි මේ ආර්ය පෞරුෂය ගොඩනැගීමෙහිලා අපිට අර දැනුම නැත්නම් දහම් අවබෝධය ධර්ම අවබෝධය ඇති කර ගැනීම ශීඝ්‍රගාමීව කරන්න පුළුවන්. ඒක ඇත්ත වශයෙන්ම කෙරෙනවා. ඒක න්‍යායික දැනුමක් හැටියට තියෙනවා. නමුත් ඒක භාවිතයට ගැනීම තමයි මේ චින්තාමය චිත්තාවේගියංශය සහ චර්යාත්මක අංශ දෙකේදී සිද්ධ වෙන්නේ. භාවිතයට ගන්න ගියාම තමයි සමහර වෙලාවට අපි සෑහෙන මන්දගාමී ගතියක් පෙන්වන්නේ. මම දන්නේ මේ අපේ අනිත් කල්යාණ මිත්‍රයෝ මෙතන ඉන්න කොයි විදියද කියලා. මම මේ මගේ පෞද්ගලික අත්දැකීම කීවේ. ඉතින් ඕක අපි දකින්න ඕන සමහර වෙලාවට. අපි ධර්ම මාර්ගයට ඇවිල්ලත් පරණ පුරුදු විදියට තමයි හිතන්නේ. පරණ පුරුදු විදියට තමයි ක්‍රියා කරන්නේ. එතකොට මේ හිතන ක්‍රියා කරන ස්වභාවය චිත්තාවේගීය සහ චර්යාත්මක අංශ දෙක ගොඩනැගීම සෑහෙන උත්සාහයකින් කරන්න ඕන. ඒක නිසා වෙන්නේ නැති මං හිතන්නේ මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ විරිය බොහෝ තැන්වල යොදලා තියෙනවා. දැන් සතර සතිපට්ඨානයේදී ආතාපි යනුවෙන් විශේෂයෙන්ම ආරම්භයේදීම හඳුන්වා දීලා තියෙනවා ආතාපි කියලා. එතකොට ඊළඟට අරන් තියෙන්නේ කෙලින්ම විරියමයි. ඒ කියන්නේ මම මේ බෝධිපාක්ෂික ධර්ම ලයිස්ට්ුව අනුවයි මේ කියන්නේ. දැන් බෝධිපාක්ෂික ධර්ම වල මුලට චත්තාරෝ සතිපට්ඨාන ඊළඟට චත්තාරෝ සම්මප්පදාන. චත්තාරෝ සම්මප්පදාන කියන්නේ විරියමයි. හතරාකාර වීරිය. එතකොට ඒක වෙනමම බෝධිපාක්ෂික ධර්ම ලයිස්ට්ුවක් හැටියටම දේශනා වෙලා තියෙනවා. සතිය මුලටම ගත්තා. ඊළඟට වීරිය ගත්තා. ඊළඟට එන්නේ මේ ඉද්ධිපාද ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන එකෙත් විරිය කියන එක එහෙමම තියෙනවා. ඉතින් ඡන්ද වගේ චිත්ත වගේ දේවල් බැලුවත් ඒවයිත් තියෙන ඇත්ත වශයෙන්ම මේ උත්සාහයට නැඹුරු ගතියක්. ඡන්දය කිව්වම මේ යම් කිසි දෙයකට කැමති වෙන ගතියනේ තියෙන්නේ. චිත්ත කිව්වම එතන හිත දැඩි කරගන්න ගතිය තියෙන්නේ. විරිය කිව්වම උත්සාහවන්ත වීම. ඒ වගේ මේ ලක්ෂණය එතනත් ඒක අරගෙන තියෙනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ගත්තත් පංචේන්ද්‍රිය පංච බල ගත්තත් ඒවයි සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා වශයෙන් ඒ දෙකේම මේ විරිය ඉදිලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට විරිය. ඊළඟට බොජ්ජංග වලට ආපුවම විරිය සම්බොජ්ජංග කියලා තුන්වෙනි හැටියට දක්වලා තියෙනවා. ඊළඟට ආර්ය ශ්‍රාංගික මාර්ගය ආවත් සම්මා වායාම කියලා මේ වෑයම මේ උත්සාහය මේ විරිය දක්වලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ කාරණේදී අපිට ගාත්ම මේ වීරිය කියන දේ ඉදිරියට ගන්න වෙනවා. එහෙම නැතුව මේ අංශ දෙකේ වෙනස ඇති කරගන්න අමාරුයි. මේ ධර්මාවබෝධයේ පැත්තට අපේ
රුචිකත්වයකුත් තියෙනවා සාමාන්‍යයෙන් මනසෙත් තියෙනවා අලුත් දේවල් දැන කියා ගැනීමේ අවශ්‍යතාවය මනසේ තියෙනවා. මේ මනසේ තියෙන ස්වයං මේ සිද්ධ සාධකයේ මත පදනම් වෙලා තමයි අපි හුඟක් මේ ධර්ම අවබෝධය ලබා ගන්න. ඉතින් මේ ධර්ම අවබෝධය ලබා ගැනීමේදී අර අනිත් අංශ දෙකට වඩා ඉදිරියෙන් යන ගමනක් අපිට පේන්න තියෙනවා. ඉතින් මම මේ කාරණේ මතක් කරේ අපි හුඟක්ම විරිය ඉදිරියෙන් තියාගත යුතුයි මේ ආර්ය ප්‍රතිපදාවේදී කියන කාරණේ. හොඳයි මම කැමතියි මේ කරගෙන ආපු සතිපට්ඨාන පිළිබඳ සාකච්ඡා මාලාව අපි අද සාකච්ඡාවෙන් නිමා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ආපහු මම ඒ නිසා මේ මහා සතිපට්ඨාන දේශනාවට මදක් යොමු වෙන්න කැමතියි. අපි මහා සතිපට්ඨාන දේශනාවේ අන්තිම කොටසට අපි ඇවිල්ලා හිටියා. මේ කොටස අපි හැඳින්නුවේ සත්‍යපබ්බ කියලා. චතුසත්‍ය නැත්නම් චතුරාර්ය සත්‍ය තමයි විග්‍රහ වෙන්නේ, තේරුම් කෙරෙන්නේ. ඉතින් අපි මේ මාර්ග සත්‍ය තමයි අවසාන වශයෙන් පැහැදිලි කරේ. අංග 8කින් සහ ශික්ෂා 3කින් යුක්ත මේ ආර්ය ප්‍රතිපදාව. ඉතින් ඒකෙත් අපි හුඟක් දේවල් මේ සාකච්ඡා කළා ඒ චතුසත්‍ය වලට අදාළ. ඉතින් මම අද පොඩ්ඩක් මීට සම්බන්ධ තව විශේෂ සූත්‍ර දේශනාවකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ තමයි මේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වෙලා තියෙන මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටස උපරිපන්නාසකය කියලා අපි කියන්නේ. 3 වෙනි කොටස එහි අනුපද වර්ගයේ ඇතුළත් මේ මහා චත්තාරීසක සූත්‍රය. ඉතින් එහි අපිට ඒ මහා චත්තාරීසක දේශනාව විශේෂයි මේ ආර්ය ප්‍රතිපදාව පිරීමෙහිලා අපිට උපකාරී කරගන්න පුළුවන් විශේෂ දේශනාවක්. ඉතින් මේ දේශනාව බුදු පියාණන් වහන්සේ ආරම්භ කරන්නේ මෙහිමයි. අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි කියලා. මම මේ ආර්ය සමාධිය, දැන් ආර්ය සමාධිය කිව්වම මෙතන අදහස් කරන්නේ මේ අවසාන ඵලය ඇත්තටම. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අන්තිමට තියෙන සම්මා සමාධි කිව්වම එතනින් ගණනය වෙන්නේ අදහස් කරන්නේ මේ මාර්ගයේ අපි ලබන අවසාන తත්වය. මේ අවබෝධමය අංශය නිවැරදි වීමෙන්, පිත්තාවේගී අංශය සකස් වීමෙන්, බුද්ධමය අංශය මේ චර්යාත්මක අංශය නිවැරදි වීමෙන් මේ සියල්ල හරහා පුද්ගලයා එක්තරා සංසුන් පුද්ගලයෙක්, නිවුණු සැනසුණු පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. දැන් අවබෝධය හොඳයි, හැඟීම් පාලනය වෙලා තියෙන්නේ මනවි, චර්යාත්මක අංශය හොඳින් සකස් වෙලා තියෙන්නේ. එතකොට හරීම තැම්පත් නිවුණු සැනසුණු පුද්ගලයෙක්. එතකොට ඒ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අරියෝ සම්මා සමාධි කියලායි විස්තර කරන්නේ. ආර්යෝ සම්මා සමාධිය. එතකොට ඒ ආර්ය සම්මා සමාධිය සෞපනිසෝ සපරික්කාරෝ. ඒක සෞපනිසයි, සපරික්කාරයි. මේ සෞපනිස සපරික්කාර වචන දෙකට මම ඔබේ අවධානය මදක් යොමු කරන්න කැමතියි. දැන් සෞපනිස කියන්නේ මේ සම්මා සමාධිය තවත් කාරණා හා සම්බන්ධතාවයක් පෙන්නනවා. නැත්නම් සම්මා සමාධිය පවතින්නේ තවත් කාරණා කීපයක උපකාරයෙන්, ආධාරයෙන්, සහයෝගයෙන් කියන එකයි සෞපනිස. සපරික්කාර කියන වචනේ තේ ලක්ෂණය තියෙනවා. දැන් පරික්කාර කියන එකේ සාමාන්‍ය අදහස යම් දෙයකට ආධාර වෙනවා, යම් දෙයකට උපකාර වෙනවා, සහාය වෙන දෙයටයි පරික්කාර කියන්නේ පාලි භාෂාව. එතකොට මේ සම්මා සමාධි తত্ত্বය පවතින්නේ සෞපනිස සපරික්කාර වුණොත් ඊට අවශ්‍ය කරන උපකාරක ධර්ම ටික තියෙනවා නම් තමයි
ඒක පවතින. එතකොට මේ සම්මා සමාධිය කිසියම් ආකාරයක උපකාරක ධර්ම ටිකක් මත පවතිනවා කියන එකයි මේකේ අදහස. ඒ කියන්නේ ඒක නිකන් පොදු දැන් මේ මෙතන අරියෝ සම්මා සමාධි කියන එක ගන්න ඕන අපි නිවන හැටියට. මෙහි අවසාන ප්‍රතිඵලයේ විදිහට. එතකොට ඒක නිකන් හුදෙක් නිකම්ම පවතින දෙයක් නෙවෙයි. හේතුඵල ධර්මතාවයක් හැටියට පවතින දෙයක්. ඒ කියන්නේ තවත් දෙයක් පවතින නිසා ඉමස්මින් සති ඉදං හෝතිනේ. හේතුඵල ධර්මතාවයේ මූලික સિદ્ધාන්තය. එතකොට මේ ඇතිකල්ලි මේ වෙයි කියන સિદ્ધාන්තය ගත්තොත් එතකොට ආර්ය සම්මා සමාධියේ යමක් ඇතිකල්ලි පවතින දෙයක් කියන එකයි. සෞපනිසෝ සපරික්ඛාරෝ. එතකොට එතන ඉඳලා විස්තර කරනවා මොනවද මේ සම්මා සමාධියට උපකාරක ධර්ම වෙන්නේ පවත්වාගත යුතු ධර්ම වෙන්නේ කියලා. සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති. ඔන්න ඔය අනිත් මාර්ගාංග ටික තමයි සෞපනිස සපරික්කාර හැටියට දේශනා කරන්නේ. යාකෝ බික්කවේ ඉමේ සත්තහි අංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා අයං උච්චති බික්කවේ අරියෝ සම්මා සමාධි සෞපනිසා ඉතිපි සපරික්කාරෝ ඉතිපි කියලා. යම් විදිහක මෙන්න මේ සප්තංගය සම්මා සමාධිය ඇරුණකොට අනිකුත් අංග 7 නිතරම මේ උපකාරක ධර්ම හැටියට ඒවා පවත්වගෙන යනවා නම් අපි එතකොට අර අරියෝ සම්මා සමාධිය තියෙනවා. එතකොට මේ මාර්ගාංග 8 වෙනි අංගය අංග 7ක පැවැත්ම නිසා පවතින එකක් විදිහටයි දක්වන්නේ. මේක ඇත්ත වශයෙන්ම හේතුඵලයක්. ඵලය සම්මා සමාධිය, ආර්ය සම්මා සමාධිය හේතුකාරක ධර්ම වෙන්නේ අර මුලින් කියන සම්මා දිට්ඨි සම්මා සති දක්වා කියන මාර්ගාංග 7. ඉතින් අයං උච්චති බික්කවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ ඉතිපි සපරික්කාරෝ ඉතිපි කියලා මේක තමයි ආර්ය සම්මා සමාධිය නැත්නම් නිවන උපකාරක ධර්මයන් 7ක් නිසා පවතින. එතකොට දැන් මෙතන අපිට පේනවා අපි මේ සාක්ෂාත් කරගන්න ආර්ය සම්මා සමාධිය නිවීම, සැනසීම, නිබ්බාණය හේතුඵල ධර්මතාවයක හේතුඵල ධර්මතාවයක්. යමක් ඇතිකල්ලි පවතිනක්. ඉමස්මින් සති ඉදං හෝති. ඒක නිසා අපිට මේ නිවන කියන එක නඩත්තු කළොත් පවතිනක් මිසක ඊට අදාළ හේතු නඩත්තු කරොත් පවතින දෙයක් මිසක හුදෙක් මේ ඉබේ හරි එහෙම නැත්නම් මේ අහේතු අපච්චේ වශයෙන් හරි එහෙම නැත්නම් අපි ගොඩනගලා තිබ්බම ඔය තියෙන එකක් හැටියට එහෙම තියෙන එකක් නොයි. මේ විදිහේ අදහසකට එන්න හොඳ නෑ. මම මේ සූත්‍රයේ මහා චත්තාරීක දේශනාව ගන්නත් හේතුව මේ සාකච්ඡාවේ අවසානයට මෙන්න මේ කාරණේ විශේෂයෙන් අවධාරණය කරන්න. ඒකට අපිට සිද්ධ වෙනවා නිවන කියන්නේ යමක් නිසා පවතින දෙයක්. පටිච්ච සමුප්පන්නයක් නිවන. නිසා පවතින දෙයක්. එතකොට ඒ අදාළ කාරණා ටික පවතින්නේ නැත්නම් නිවන පවතින්නේ නැහැ. ආර්ය සම්මා සමාධිය පවතින්නේ අර පරිස්කාර ටික නැත්නම් උපකාරක ධර්ම ටික පවතින්නේ නැත්නම්. එහෙනම් අපිට උපකාරක ධර්ම ටික නඩත්තු කරන්න වෙනවා. ඒවයි පැවැත්ම නිසායි මේ අර ආර්ය සම්මා සමාධිය නැත්නම් නිවීම, සැනසීම, නිවන, නිබ්බාන පවතින. ඒතකොට ඒක පවතින්නේ ඊට අදාළ අනිකුත් උපකාරක ධර්ම 7 ඇතිකල්ලි පමණයි. එතකොට නිවන පටිච්ච සමුප්පන්නයක් බව හොඳට අපි මතක තියාගන්න ඕන. නිවන හේතුවක ඵලයක්.
නිවන ඇතිවන්නේත් හේතුවක ඵලයක් විදිහට, නිවන පවතින්නේත් හේතුවක ඵලයක් විදිහට, නිවන නැති වෙන්නත් පුළුවන්. ඒකත් හේතුවක ඵලයක්. නැති වෙන්නේ කොහොමද? නිවනේ පැවැත්මට අවශ්‍ය කරන උපකාරක ධර්ම බිඳ වැටුනොත්, අපි ඒව නඩත්තු කරන්නේ නැතිනම් එහෙනම් ඒක බිඳ වැටෙනවා. ඒක අපි හොඳට අවබෝධ කරගන්න ඕන විශේෂ කාරණයක්. මේ මාතෘකාව අවසන් කිරීමේදී මම බලාපොරොත්තු වෙනවා ඒ කාරණේ විශේෂයෙන් අවධාරණය කරන්න. නම් මේක නඩත්තු කරන තාක් පවතින දෙයක් නිවන කියලා කියන්නේ. අපි හිතාගෙන ඉන්නේ ඒක යම් කිසි තැනකදී ලැබෙනවා අපිට, ලැබුණයින් පස්සේ ඒක නොවෙනස්ව තියෙනවා කියලා නිවන ගැන නිත්‍ය සංඥාවක් හුඟක් අය ළඟ තියෙනවා. මේ නිවන නිවීම නිබ්බාන කියන එක ගැන තියෙන්නේ නිත්‍ය සංඥාවක්. එතකොටමත් ආපහු ගිහිල්ලා වැරදි දෘෂ්ටියකට ආයිමත් දික්ටි කියන මේ උපකාරක ධර්මයේ ආපහු බිඳ වැටිලා. සම්මා දිට්ඨි කියන උපකාරක ධර්මයේ බිඳ වැටිලා. එතකොට බලන්න මේකේ තියෙන මේ කිසියම් ආකාරයක අපෙන් ගැඹුරින් තේරුම් ගත යුතු කාරණයක් මේක. ඉතින් වැරදි සංකල්පයක ඉන්නත් පුළුවන් නිවන් සාක්ෂාත් කර කෙනා නැත්තම් ආර්ය සම්මා සමාධිය සාක්ෂාත් කරපුවම ඒක නොවිනස්ව තියෙනවා කියලා. ඒක වැරදි. ඒක වෙනස් වෙනවා. හැබැයි වෙනස් වෙන්නේ අර උපකාරක ධර්මවල වෙනස් වීමෙන්. ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඒකයි સિદ્ધාන්තය. ඒක නිවනටත් එසේම අදාළයි. ආර්ය සම්මා සමාධියටත් එසේම අදාළයි. ඒක නඩත්තු නොකරන්නේ නම් ඉමස්මින් අසති මේ නැති කල්ලි මේ නැත. ඉමස්ස නිරෝධා මේ නිරුද්ධ වීමෙන් අර මාර්ගාංග 8න් එකක් හරි නිරෝධ වුණොත්, 7න් උපකාරක ධර්ම 7න් එකක් හෝ නිරෝධ වුණොත් නිවන කියන නැත්නම් ආර්ය සම්මා සමාධිය කියන එකට පවතින ඉඩක් නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය කාරණේ අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපි නිවන් සාක්ෂාත් කළ හැම කෙනෙක්ම අනිකුත් මාර්ගාංග 7 නඩත්තු කරන්නන් සියලුම රහතන් වහන්සේලා නඩත්තු කරන නිසා උන්වහන්සේලා තුල පවතින දෙයක් මේ නිබ්බාන, මේ නිවීම. ඉතින් ඒක මරණය දක්වා නඩත්තු කරනවා. අපි නඩත්තු කළ යුත්තේ මරණය දක්වා. ඒතර මරණය කවදද කියලා. ඒක අනිච්චං, අවිනිශ්චිත කාරණයක්. මේ ඊළඟ තප්පරේ වෙන්නත් පුළුවන්. ඒක තව අවුරුදු 2-3කින් 5-6කින් 10කින් 15කින් වෙන්නත් පුළුවන්. මරණ ධර්මතාවය අවිනිශ්චිත ධර්මතාවයක්. ඒකට අපිට කාලපරාසයක් දෙන්න බෑ. වොරන්ටි එකක් වගකීම් සහතිකයක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. යහවල් දවස් වෙනකන් අපේ මරණය සිද්ධ වෙන්නේ නැහැ කියන එහෙම දෙයක් අපිට කියන්න බෑ. ඒක නිසා ඒක හරියම අවිනිශ්චිතව අප කරා පැමිණෙන දෙයක්. එතනින් ජීවිතේ නිමා වෙනවා. අපි මේ ලබාගත්ත මනුෂ්‍ය ජීවිතයේ අවසන්. එතකොට අන්නේ මොහොත දක්වා අපිට මේ ආර්ය සම්මා සමාධිය පැවතිය යුතුයි. ඒ කියන්නේ නිවීම, නිබ්බානයේ නිවීම සැනසීම පැවතිය යුතුයි. ඉතින් ඒක පවතින්නේ අර අනිකුත් මාර්ගාංග 7 සෞපනිසං සපරික්කාරං ඒවා උපකාරක ධර්ම වශයෙන් පැවතුනොත් පමණයි. හේතුඵල ධර්මතාවය එහෙමනේ. යමක් පවතින්නේ යමක් නිසා, යමක් හටගන්නේ යමක් නිසා. යමක් නොපවතිනෝ නම් ඒත් හේතුවක් නිසා. යමක් අවසන් වෙනවා නම් ඒත් හේතුවක් නිසා. එතකොට නිවන එහෙම දෙයක්. මේක අපි හොඳින් අවබෝධ කරගත යුතු සුවිශේෂතම කාරණයක්. මම මේ මහාචත්තාරික දේශනාව මෙතෙන්ට අපේ අවසාන සාකච්ඡාවට කිට්ටු කරගත්තේ ඒකයි. ඉතින් මම ඔතනින් එහාට මහාචත්තාරික සූත්‍රය ගොඩාක් දුරට ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ දෙතෑවරව මේ ආර්ය ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා. ලෞකික පැත්තෙන්
ගිහිල්ලා කිසියම් ලෞකික කියනවට වැඩිය ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒකේ අදහස් කරලා තියෙන්නේ වචනේ පාවිච්චි වෙලා තියෙන්නේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා කියන වචන. අපිට මේ නිවීම සැනසීම කියන එක අපිට පවත්ව ගන්න පුළුවන්, නඩත්තු කර ගන්න පුළුවන්කම තියෙනවා එක්තරා පහළ මට්ටමකිනුත්. ඒ පහළ මට්ටම සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා කියන වචන වලින් පාවිච්චි කරලා තියෙනවා. මේ ඉතින් ඒක ඉතින් සාසව කිව්වම එක්තරා ප්‍රමාණයකට කෙලෙස් සහිත මට්ටම. පුඤ්ඤ භාගියා කිව්වම පිනවීමට සම්බන්ධතාවයක් පෙන්වනවා, ඉන්ද්‍රිය පිනවීමට සම්බන්ධතාවයක් පෙන්වනවා. උපදිවේපක්ඛා කියන්නේ නිතරම මතුවට යම් කිසි ආකාරයේ ලෞකික අපේක්ෂාවක් සහිත ගතියක් පෙන්වනවා. ඉතින් ඒ විදිහටත් මේකේ මේ නිවීම සැනසීම පුද්ගලයාට ලබාගත හැකි. එතනත් යම් කිසි නිවුණු සැනසුණු ගතියක් තියෙනවා. ගාක් අය දැනට නිවන කියලා ඉලක්ක වෙලා තියෙන ඔය සාසව පුඤ්ඤ භාගීය උපදිවේපක්ක කියන ලක්ෂණ සහිත නිවීම සැනසීම. ඉතින් ඒක මොකද ඒක ඇත්ත වශයෙන්ම කිසියම් ආකාරයක මේ ආකර්ෂණීය ගතියක් තියෙනවා. දැන් මේ සූත්‍රයේම මම තව ඩිංගක් මේ සූත්‍රය ගන්නම්. මහාචත්තාරීසක දේශනාව. ඉතින් බුදුරජාන් වහන්සේ මේ කියපු කාරණේ දෙතෑවර විස්තර කරනවා. తත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියලා මේ කටයුත්තේදී සම්මාදිට්ඨිය තමයි මුල් වෙන්නේ කියලා. ඉතින් සම්මාදිට්ඨිත් දෙතෑවරව විස්තර කරනවා. මේ ඔය අපි අහලා තියෙන මේ මිච්ඡාදිට්ඨි විස්තර කරනවා නත්ති දින්නම් ආදී වශයෙන්. ඊට පස්සේ සම්මාදිට්ඨිය විස්තර කරනවා අත්ති දින්නම් ආදී වශයෙන්. එතකොට මේ සම්මාදිට්ඨිය ඊට එහාට ගියාම මේ ලෝක සම්මත යහපත් දේ, නිවැරදි දේ, සදාචාර සම්පන්න දේ, ගුණගරුක භාවය වගේ දේවල් පිළිබඳව අපි ඇති කරගන්නා වූ යහපත් අවබෝධය තුල අපිට පුළුවන්කම තියෙනවා ලෞකික தત્ත්වයේ සෑහෙන දුරට යහපත් කරගෙන ඉන්න. මේ යහපත් කරගෙන ඉඳීම තුල ඒක ඇතුලේ අර සාසව ගතිය තියෙනවා. මොකද ලෞකික දේ යහපත් කරගන්න අපි දරන උත්සාහය එක පැත්තකින් අපිට හොඳයි කියන්න වෙනවා. මේ අපේ ජීවන වටපිටාව යහපත් කරගන්නවා කියන එක නරකයි කියන්න බෑනේ. බුදුදහමෙත් ඒක හොඳයි කියලා තියෙනවා. එතන නමුත් මේ ලෞකිකත්වය තවදුරටත් යහපත් කරගන්න දරන උත්සාහය සාසවා ඒක කෙලෙස් සහිතමයි. ඒතර මට මගේ මේ තියෙන ආර්ථික తত্ত্বය යහපත් කරගන්න ඕන, තව ටිකක් ආර්ථික తত্ত্বය වැඩි කරගන්න ඕන, සෞඛ්‍ය తত্ত্বය යහපත් කරගන්න ඕන, සමාජ తত্ত্বය ගොඩනගා ගන්න ඕන, පුද්ගල සම්බන්ධතා යහපත් කරගන්න ඕන. එතකොට මේ හැම දෙයකින්ම ඊළඟට එන්නේ පුඤ්ඤ භාගීය ලක්ෂණය. පිනවීම ඉලක්ක වෙලා තියෙන්නේ. එතකොට ඒක නිසා බුදුරජාණන් වහන්සේ පුඤ්ඤ භාගියා කිව්වේ. ඒ වගේම ඒකේ තියෙන උපදිවේපක්ක ගතිය. මතුවට යමක් ගන්න තමයි දැන් ඉලක්ක වෙලා තියෙන්නේ. මගේ තියෙන ආර්ථික තත්ත්වය මීට වඩා හොඳ කරගන්නවා. මගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය මීට වඩා යහපත් කරගන්න ඕනේ ඉස්සරහට ඉදිරියේදී. ඊට පස්සේ මගේ තියෙන සමාජ තත්ත්වය, වෘත්තීය තත්ත්වය, පාරිසරික තත්ත්වය මම ඉදිරියේදී මේ විදිහට මෙන්න මේ තත්ත්වයට මම එන්න ඕන, ඉලක්කගත වෙන්න ඕන කියලා. ඉතින් ඒක
තමයි මේ උපදි වේපක්ක ලක්ෂණය. ඉතින් ඒක සාමාන්‍ය ලෞකික දැක්මෙන් දැක්කම නරකයි කියන්න කාටවත් බැහැ. ඉතින් එහෙම වෙන්න ඕන කියලා තමයි කවුරුත් කියන්නේ. බුදුදහමත් එක්තරා දුරක් යනකම් මේකට තල්ලුවක් දෙනවා. මේකට මේ උපකාර කරනවා. මේකට සහාය වෙනවා. මේක අනුමත කරනවා. මේ ලෞකිකත්වය යහපත් කරගන්න ඕන කියලා. මොකද එහෙම යහපත් කරගන්න කියලා බුදුදහම කියන්නේ ලෞකිකත්වයට තල්ලු කිරීමක් හැටියට නෙවෙයි. ලෞකිකත්වයට උල්පන් දන් දීමක් හැටියට ලෞකිකත්වයේ හුවා දැක්වීම ඒකට පුද්ගලයා නතු කිරීමක් යොමු කිරීමක් හැටියට නෙවෙයි. ලෞකිකත්වය අපි මේ ගත කරන ජීවිතයේ තියෙන අනවශ්‍ය ප්‍රශ්න ගැටලු ටික සමාහන් කරගන්න පුළුවන් වුණොත් අපි අර මේ සම්මා දිට්ඨිය ඊළඟට ගේන්නේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන තැනටනේ. ආර්ය සම්මා දිට්ඨියට නැත්නම් මේ පූර්ණ නිවීම සැනසීම තියෙන තත්වයට සම්මා දිට්ඨිය ගොඩනගන්න පුළුවන්. දැක්ම අර දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං කියන මට්ටමට ඥානය ගේන්න පුළුවන්. හැබැයි එතෙන්ට ගේන්න පොඩ්ඩක් අර මේ එදිනෙදා ජීවිතේට අවශ්‍ය ඥානය ගොඩනගන්නත් ඕන. ඒකෙන් ගොඩනගලා පොඩ්ඩක් අර එදිනෙදා ජීවිතයේ තියෙන දැඩි කටුක తත්වය, ගැටුම්කාරී తත්වය, පීඩාකාරී తත්වය කිසියම් ආකාරයක සමනය කිරීමක් අවශ්‍යයි. ඒක සමනය කරලා නැති తත්වයක් යටතේ අර කියන මේ ආර්ය සම්මා දිට්ඨියට නැත්නම් ලෝකුත්තර සම්මා දිට්ඨියට ලෞකිකත්වයේ ඉක්මවිය යුතුයි කියන තැනට මනස හදන්න, මේ දැක්ම ඇති කරන්න එන්න අමාරුයි. මොකද හේතුව එතෙන්ට එන්න අවශ්‍ය කරන මේ නිදහස් මනසක් තාම පවතින්නේ නැහැ පුද්ගලයාට. තාම පුද්ගලයා ජීවිත ප්‍රශ්න වලින් පෙළෙනවා. ජීවන ප්‍රශ්න වලින් පෙළෙනවා. තමන්ගේ ආර්ථික ගැටලු වලින්, තමන්ගේ සමාජ ප්‍රශ්න වලින්, තමන්ගේ ඥාතීන්ගේ ප්‍රශ්න වලින්, වෘත්තීය ගැටලු වලින්, පාරිසරික සාධක වෙනස් වීම, මේ වගේ දේවල් වලින් පෙළෙමින් ඉන්න තත්වයක් යටතේ ඒක යම් ප්‍රමාණයකට හරි ඒක ඇතුලේ ඉසිඹුවක් අස්වැසිල්ලක් නොලබන තත්වයේ යටතේ මේවා අනිත්‍ය, මේවා අනාත්මය, මේවා විපරිණාමයට පත්වෙන දෙයක්, මේවා හැම දෙයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා, මේවයි මේ වර්තමාන తත්වය හේතුඵලයක්, හේතු වෙනස් වීමෙන් මේ ඵල වෙනස් වෙනවා කියලා වගේ ගැඹුරු දැක්මකට පුද්ගලයාට එන්න අවශ්‍ය කරන මානසික සංහිඳියාව තවම ගොඩ නැගිලා නැහැ. එතෙන්ට ගොඩ නැගෙන්න අර මේ ලෞකිකත්වය දැනට පුද්ගලයාගේ ජීවන වටපිටාව, ජීවන తত্ত্বය තුල කිසියම් ආකාරයක తాවකාලික නමුත් සංහිඳියාවක් අවශ්‍ය වෙනවා. ඒක නිසයි බුදුදහමේ මේ සම්මා දිට්ඨියේ ආර්ය නොවන සාසව පුඤ්ඤ භාගීය උපදි වේපක්ක පැත්තෙනොත් මේක ඉදිරිපත් කරන්නේ. එතකොට එතෙන්දී ඉදිරිපත් කරන්නේ අත් වශයෙන්ම මේ ලෞකික తত্ত্বය කිසියම් ආකාරයකට සෑහෙන දුරකට සංසුන් කරගන්න අවශ්‍ය කරන දැක්මක්. ඔය අත්ති දින්නම්, අත්ති යිට්ටං, අත්ති උතං, අත්ති සුගත දුක්ඛටානං කම්මානං පලං විපාකෝ, අත්ති අයන් ලෝකෝ, අත්ති පරෝ ලෝකෝ, අත්ති මාතා, අත්ති පිතා, අත්ති සත්තා ඕපපාතිකා, අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති ආදී වශයෙන් උදාහරණ කීපයකින් මේ ලෞකිකත්වය තුල යම්කිසි ඉසිඹුවක් ගන්න, යම්කිසි අස්වැසිල්ලක් ලබා ගන්න උවමනා කරන දැක්මකුත් මේ ආර්ය ප්‍රතිපදාව ඇතුළේ ඉදිරිපත් වෙනවා. ඒ ඉසිඹුව, ඒ අස්වැසිල්ල ගත්තොත් තමයි එතනින් එහාර සම්මා දිට්ඨි
අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන පැත්තට මේක දාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම ස්වභාවයක් මේකේ තියෙනවා. ඉතින් අපි මේ කාරණේ අවබෝධ කරගන්න ඕන. සමහර වෙලාවට අපි අර ලෞකික සම්මාදිට්ඨිය නැත්නම් සාසව පුඤ්ඤභාගී උපදි වේපක්ක මට්ටමින් ගන්න සම්මාදිට්ඨිය තුල අපි ලෞකිකත්වයේ සෑහෙන දුරකට යහපත් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ යහපත් කරගත්තම බොහෝ අය එතන නතර වෙනවා. දැන් ඒකම නිවන කියලා කියන්න පවා පෙළඹිච්ච අය අපි දන්නවා. එහෙම ඉන්නෝ සමහර අය. මේක තමයි නිවන. මේ දැන් ඉතින් අපේ ජීවිතවල ඊතරම් කරදරයක් ප්‍රශ්නයක් නැහැ. අපි හැම පැත්තෙම මේ ප්‍රශ්න ගැටලු අවම කරගෙන තියෙන්නේ කියලා ඒක බොහෝ දෙනාට තියෙන ඇත්ත වශයෙන්ම ඒක තමයි නිවන කියන අදහස තියෙන්නේ. මේ ලෞකිකත්වයේ තුල යම් ප්‍රමාණයකට තත්ත්වේ පාලනය කරගත්තොත් මේ ඒක එක්තරා ඇත්තටම මිත්‍යා කියන්නේ මායාකාරී තත්ත්වයක්. කන්ඩිෂන් කරලා තියෙන්නේ එක්තලා තත්ත්වාරෝපණයක් එතන තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වාරෝපණයට සමහර විට කෙනෙක් රැවටෙන්න පුළුවන්. මුලා වෙන්න පුළුවන්. ඒකයි බුදුදහමේ සම්මාදිට්ඨියේ ඊළඟ පියවර පෙන්නන්නේ. සම්මාදිට්ඨි පහන් භික්කවේ ද්වයං වදාමි කියලා මේ මහා චත්තාරීසක දේශනාවේදී මම මේ ශ්‍රාවකයනි සම්මාදිට්ඨිය දෙතෑවරව දෙආකාරව පැහැදිලි කරනවා. අත්ති භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදී වේපක්කා. අත්ති භික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා ඔය විදිහට බුදු පියාණන් වහන්සේ දෙතෑවරව දක්වන්නේ ඒකයි. හුඟක් අය මේ සාසව පුඤ්ඤ භාගිය උපදී වේපක්ක මට්ටමේ සම්මාදිට්ඨිය ඒක අවශ්‍යයි. නමුත් එතනින් ඒ සම්මාදිට්ඨියෙන් කෙරෙන කාර්යභාරය කරගත්තම එතනින් නතර වෙනවා. හරියානාසව ලෝකුත්තර මග්ගංග කියන පියවරට නොයා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ දැන් ඒක අපි පහු කරලා තියෙන්නේ. නමුත් මම මේ සූත්‍රයේ ඩිංගක් අද සාකච්ඡාවට ගත්තේ විශේෂයෙන්ම අර මම මුලින් කියපු කාරණේ අවධාරණය කරන්නයි මහා චත්තාරීසක දේශනාව මේ ඉදිරියට ගත්තා. නිබ්බාන කියන්නේ ආර්ය සම්මා සමාධිය සෞපනිසයි සපරික්කාරයි කියන කාරණේ පැහැදිලි කිරීම සඳහා. එතකොට එහෙමනම් අපිට සිද්ධ වෙනවා දිගටම කිසියම් නඩත්තුවක් කරගෙන යන්න. මේ සම්මාදිට්ඨිය ලෞකික මට්ටමේ දේවල් වල තියෙන සාර්ථකත්වය ඒවයි තියෙන සදාචාරමය පැතිකඩයන් මේ වගේ දේවල් හොඳට පැවතීමට අදාළ සම්මාදිට්ඨියකුත් අපි නඩත්තු කරන්න ඕන. ලෝක සම්මත වශයෙන් මිනිස්සු හොඳයි කියලා යහපත් කියලා සම්මත කරගත්ත දේවල් ආචාර ධර්ම සදාචාර ගුණ ධර්ම ඒවයි තියෙන යහපත් පැති, ඒවයි තියෙන හොඳ පැති, ඒවයි තියෙන ඵලදායී පැති අපි එසේම පිළිගන්න වෙනවා. මේ නිවන් සාක්ෂාත් කළ ආර්ය ශ්‍රාවකයෙකුට ඒව බැහැර කරන්න බෑ. ඒතකොට සම්මාදිට්ඨියේ දෙයන්සේම අපි නඩත්තු කරගෙන යනවා. ඒතකොට අර ලෞකික සම්මාදිට්ඨිය කියලා අපි ඔකට කියන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒකත් අපි නඩත්තු කරගෙන යනවා. ඒවා මේ ලෝක සම්මත වශයෙන් තියෙන හොඳ දේ යහපත් දේ ආචාර ධර්මීය ඇතම් කාරණා අපි නරකයි කියන්නේ නැහැ. ඒක අවශ්‍යයි. ඒක ලෞකිකත්වයේ යහපත්ව පවත්වා ගන්නට උවමනා කරනවා. නමුත් අපි ඊට එහා ගිය මේ ආර්ය සම්මාදිට්ඨිය නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි අපි ප්‍රධාන වශයෙන් නඩත්තු කරන්නේ. මේ කොයි දේ වුණත් අපි ලෞකික වශයෙන් ගොඩනගා ගන්නා වූ සියලු යහපත් තත්ත්වයන් තියෙනවා නම් ඒ හැම දෙයක්ම අනිත්‍යයි කියන තැන, අනාත්මයි කියන තැන අපි ඉන්න ඕන. ඒවා නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගත්තොත් ඒවා ආපහු දුක අවුලවන
දෙයක් බවට මේ පරිවර්තනය කරගන්න තැන එතනින් කොටින්ම චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම මේ සම්මා දිට්ඨිය කියන්නේ ලෝකුත්තර සම්මා දිට්ඨිය අදහස ඒකයි. ඉතින් එතන අපි ඉන්න ඕන. එතන අපි ඉන්න අවශ්‍යයි. ඒකයි ස්වභාවය. ඉතින් එතනින් එහාට යන අනිකුත් සංකප්ප වාචා කම්මන්ත ආදී අංශවල ගත්තත් අපි මේ හැම අංශයක්ම නඩත්තු කරනවා. මේ අංශ නඩත්තු වීමත් නඩත්තු කිරීමේ ප්‍රතිඵලයක් විදිහටයි නිවන නිවීම සැනසීම තියෙන්නේ. ඒකට අපිට සිද්ධ වෙනවා සංකල්ප නඩත්තු කරන්න. අපි දැනටමත් ඇති කරගත්තා වූ යහපත් සංකල්පනා නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප වශයෙන් අපි ඒවා සාකච්ඡා කරලා තියෙන කලින් සාකච්ඡාවලදී ඒවා අපිට නඩත්තු කරන්න වෙනවා. ඒකයි. ඉතින් ඒවා යම් විදියක නෙක්ඛම්ම සංකල්පය කාම සංකල්පයට ගියොත් අව්‍යාපාද සංකල්පය ව්‍යාපාද සංකල්පයට වැටුණොත් අවිහිංසා සංකල්පේ විහිංසා සංකල්පයට වැටුණොත් එතනම අර නිවන නැති වෙනවා. මොකද මේ නිවන මේ අර සම්මා සංකප්ප මත පවතිනා. ඒ උපකාරක ධර්මයක්, උපනිෂ ධර්මයක්, පරිස්කාර ධර්මයක් හැටියට ඇතිතාක් පවතිනක්. ඒක නිසා අපිට සංකප්ප නඩත්තු කරන්න වෙනවා. සංකල්ප වලට සංකල්ප ගරාවට්ටන්න නැත්නම් සංකල්ප වෙනස් කරන්න ඕන තරම් අදහස් තර්ක විතර්ක එන්න පුළුවන්. ඉතින් අපි එතෙන්දී ඒකයි ආපහු මහා සතිපට්ඨාන දේශනාවේ මහා සතිපට්ඨාන ක්‍රමේ සතිපට්ඨාන ක්‍රමේ තියෙන මූලික කුසලතා තුන ආපහු අවශ්‍ය වෙන්නේ ඒක. සම්මා මනාව සතියක් සතිමා සම්පජානෝ ආතාපි ඒ තුනෙන් තමයි මේක නඩත්තු කරන්නේ. සම්මාදිට්ඨිය නඩත්තු කරන්න වෙන්නේ අපිට මේ තුන පාවිච්චි කරලා. මිත්‍යා දෘෂ්ටියක වැටෙන්නේ නැතුව සම්මාදිට්ඨිය තුලම පවතින අපිට ඒකට සතිමත් බවක් අවශ්‍යයි. විමසුම් නුවණ අවශ්‍යයි, වීරිය අවශ්‍යයි. හිමයි. ඊළඟට යහපත් සංකල්පනා නැත්නම් නෙක්ඛම්ම සංකප්ප යහපත් සංකල්පනා කියන්නේ ලෞකික මට්ටමේ යහපත් සංකල්පනා නෙවෙයි, ඒවත් අවශ්‍යයි. මෙතන ලෝකුත්තර මට්ටමේ යහපත් සංකල්පනා වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. කාමය තුල කාම පංචකාමය කිසියම් ආකාරයකට මැනේජ් කරගෙන හොඳට ඒක භුක්ති විඳින්මින් ඉඳීම කියන කාරණේ නෙවෙයි. ඒක හොඳයි කියලා පැත්තකින් තියෙන එකක්. ඒක හොඳයි කියලා නමුත් පැත්තකින් තියෙන එකක්. මේ ආරි ප්‍රතිපදාවේ තියෙනවා හොඳයි කියලා පැත්තකින් තියෙන ඒවා. ඒවා තමයි ඔය සාසව පුඤ්ඤ භාගී උපදී වේපක්ක කියුවේ. ඒ කියන්නේ ලෞකික දේවල්. ලෞකික වශයෙන් යම් යම් දේවල් අපි නරකයි කියන්නේ නැහැ. ලෞකික ඇතැම් දේ. මොකද ඒක හොඳයි කියලා පැත්තකින් තියෙනවා අපි. මේ ඒක නෙමෙයි ගන්නෙ අපි. ඊළඟ එක ලෝකුත්තර එකයි අපි ගන්න. ඒකට මේක හොඳයි කියලා පැත්තකින් තියෙන එකක් නිතරම. මේ ඉතින් ලෞකික සංකල්පනා ලෞකික වශයෙන් අපි හොඳයි කියන කොච්චර සංකල්පනා තියෙනවද බලන්න. ලෞකික දේවල් යහපත්ව පවත්වා ගැනීමට අදාළ බොහෝ සංකල්ප තියෙනවා. ඒවා හොඳයි. මේ දැන් අපි ගත්තොත් මේ උදාහරණ වශයෙන් ගත්තොත් මේ ලෞකික සම්මාදිට්ඨිය තියෙන කාරණා දෙක තුනක් මම මෙතෙන්දී මතු කරලා ගන්න කැමතියි. දැන් ඒ සාසව පුඤ්ඤ භාගී උපදී වේපක්ක කියන වශයෙන් පෙන්වන සම්මාදිට්ඨිය ඇතුළතදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ අත්ති දින්නම් අත්ති ජිත්තං අත්ති හුතං අත්ති සුගත දුක්ඛතානං කම්මානං පලං විපාකෝ අත්ති අයන් ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා ආදී වශයෙන් දැන් මේ කාරණා වලින් උදාහරණයක් ඇටියට අත්ති දින්නම් කියන පළවෙනි කාරණේ ගමු. දින්නම් කියන්නේ දීමනාව පරිත්‍යාගය මේ කියන කාරණේනේ.
එතකොට පරිත්‍යාගය කියන කාරණේ හොඳයි. කවුද නරකයි කියන්නේ? කවුරුත් ඒකේ තියෙන ලෞකික යහපත ලෞකික ප්‍රයෝජනෙ පිළිගන්න. ඒක පිළිගන්න. නමුත් අපි ඒක පිළි අරන් පැත්තකින් තියනවා. මොකද්ද මේ පැත්තකින් තියනවා කියන එකේ අදහස? දීම කියලා දානය කියලා පරිත්‍යාගය කියලා හොඳ දෙයක් ලෝකේ කවුරුත් පිළිගත්ත දෙයක් තියෙනවා. ඒක අපිත් පිළිගන්නවා. පිළිඅරන් නමුත් ඒක අපි පැත්තකින් තියනවා. පැත්තකින් තියලා අපි තව ඩිංගක් ඉස්සරහට යනවා. අනිත් අය ඒක හොඳයි කියන එක තේරුම් අරගෙන පිළි අරගෙන ඒක පැත්තකින් තියන්නේ ඒකම ගන්නවා. මෙතන තමයි වෙනස. පැත්තකින් තියනවා කියන එකේ අදහස පරිත්‍යාගය දානය අන් අයට උදව්පකාර කිරීම නතර කරනවා කියන එක නෙමෙයි. ඒක හොඳ දෙයක් අපිත් පිළිගන්නවා. ඒක යහපත් හොඳයි නිවැරදි කියලා. හැබැයි අපි ඒක දැඩිව ගන්නෙ නැහැ. උපාදාන කරන්නේ නැහැ. ඒක තුලටම බැසගන්නේ නැහැ. හොඳ දෙයක්. දානය පරිත්‍යාගය හොඳ දෙයක්. ඒක ගැන වාදයක් නැහැ. ඒකේ හොඳ ප්‍රතිඵල අපිට ඕන තරම් කියන්න පුළුවන්. වචනෙන් නොකියුවට අපි ඒකේ හොඳ ප්‍රතිඵලත් අපි ලබලා තියෙනවා. මොකද අපිට අනිත් අය අපිට දෙනවනේ යම් දේ. උදව් දෙනවා, උපදෙස් දෙනවා, මිල මුදල් දෙනවා, අවස්ථාව දෙනවා. නේ? ධෛර්යය දෙනවා. ඔය ඔක්කොම දාන. ඔය ඔක්කොම තමයි මේ දාන දින්නම් දීමනාව කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒව හොඳයිනේ. උදව් දෙන එක, උපකාර කරන එක, අවස්ථාව දෙන එක, ධෛර්යය දෙන එක, උපදෙස් දෙන එක, මිල මුදල් දෙන එක, කෑම බීම දෙන එක, ආහාර පාන නිවාසයෙන් දුම් බෙහෙත් දෙන එක කවුද කියන්නේ නරකයි කියලා? හොඳයි. අපිට ඒව ලැබිලා අපි දන්නවා ඒව අපිට ලැබෙනවා නම් හරිම හොඳයි. ඉතින් මේක නරක නෑ. නමුත් පරිත්‍යාග කරන්නෙක් හැටියට සහ පරිත්‍යාග ලබන්නෙක් හැටියට මේ යහපත් ක්‍රියාව හොඳයි කිව්වට ඒක පැත්තකින් තියෙනවා. ඒ කියන්නේ ඒකට දැඩිව බැසගන්නේ නැහැ. දැඩිව දන් දෙන්නෙක් වෙන්නෙත් නැහැ. දැඩිව දන් ලබන්නෙක් වෙන්නෙත් නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? කිසියම් හොඳ දෙයක් උපාදාන කරගත්තා වෙනවා. එතකොට දන් දීම සහ දන් ලැබීම කියන එක ඉක්මවා යන්න ඒ තැනැත්තාට බැරි වෙනවා. ඔහු ඒ ක්‍රියාව ඒ සත්කාරය තුල නතර වුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක සියුම් ලෙස අල්ලාගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒ නිසයි අපි අත්ති දින්නම් දානය කියලා පරිත්‍යාගය කියලා තා උතුම් දෙයක් තියෙනවා. කවුරුත් ඒක හොඳයි කියලා පිළිගන්නවා. අපි අනිත් අය දෙන දේව ලබා ගන්නත් කැමතියි. දෙන්නත් කැමතියි. දෙන එකත් හොඳයි, ලැබෙන එකත් හොඳයි. ඒක ලෞකිකත්වයේ දියුණුවට, ලෞකිකත්වයේ යහපැවැත්මට, ජීවන තත්ත්වය පහසු කරගන්න හොඳයි. එයින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඔක්කොම ඇත්ත. නමුත් ආර්ය ශාවකයා මේ සත්ක්‍රියාව හොඳ වැඩේ ලෞකික වශයෙන් යහපත් වූ දේ අල්ලන්නේ නැහැ. ඒක බොහොම සැහැල්ලුවෙන් තියාගෙන ඉන්නේ. එතකොට දීමනාවේ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. ඊළඟට ලැබීම ලබා ගන්නවා කියලා දෙයක්ත් දානීය ඇතුළෙම තියෙන දෙයක් නේ ලැබීම කියන එකත්. ඒකටත් අපි කැමතිනේ. කවුද කැමති ලබා ගන්න? අපි කවුරුත් කැමති. දීමනාවටවත් ලැබීමටවත් දානයටවත් ප්‍රතිග්‍රහණයටවත් දෙකම අපි පැත්තකින් තියෙනවා කියන්නේ හරි සැහැල්ලුවෙන් ඒක තුල ඉන්නේ. ඇයි අපි ඒක සැහැල්ලුවෙන් ඉන්නේ?
අපිට ඊට වඩා ගැඹුරු දැක්මක් තියෙනවා. මොකද්ද මේ දීමනාවයි ලැබීමයි දෙකම අනිත්‍යයි. අනාත්මයි විශේෂයෙන්. අපි කැමති විදිහට දීමනාව පවත්වන්නත් බෑ. ප්‍රතිග්‍රහණය නැත්නම් ලබා ගැනීම අපි කැමති විදිහට පවත්ව ගන්නත් බෑ. එතකොට යම් විදිහක අපි ඒ දැක්ම නැතුව දානය අනිත්‍යයි, දානය අනාත්මයි, ලාභය ලැබීම, ලබා ගැනීම, ප්‍රතිග්‍රහණය නැත්නම් දෙන දේ ලබා ගැනීම, ඒකත් අනිත්‍යයි අනාත්මයි කියන දැක්මට නාවොත් මොකද වෙන්නේ? අර ලෞකික වශයෙන් යහපත් වූ දේ ගත්තා වෙනවා. අරගෙන ඒකම සකස් කරන්න පටන් ගන්නවා අපි දන්නේම නැතුව. මොකද්ද? අර යහපත් වූ දේම පවත්ව ගන්න උත්සාහ කරනවා. මං කැමති විදිහට මම දිගටම මේ දාණය දීගෙන යන්න ඕන. එහෙම නැත්නම් අනිත් පැත්ත අල්ල ගන්නවා. මම කැමති ආකාරයට මට ඕන විදිහට මේක දිගටම ලැබෙන්න ඕනේ. දීම සහ ලැබීම, දාන සහ ලාභ දෙක අල්ලගත්ත කෙනෙක් බාටපත් වෙනවා. හැබැයි දෙකම හොඳයි. පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. හැබැයි මේ පුඤ්ඤ භාගිය උපදිවේපක්ක දෙක ස්වභාවයෙන් යුක්ත මේ ධර්මතාවය දින්නම් කියන කාරණේ දීමනාව මේකේ සාසව ගතියක් තියෙනවා ස්වභාවයෙන්. ඒක නිසායි මේක පැත්තකින් තියන්න කියලා. පැත්තකින් තියලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවට යූස් කරන්නේ අපි මොකක් හරි පැත්තකින් තියන්නේ. ඒක තියෙනවා මෙතන මේ ළඟ තියෙනවා. ඒක වුමනා වෙලාවට අපිට පාවිච්චි කරත හැකියි. නමුත් අපි ඒක ප්‍රමුඛ දේ, මූලික දේ හැමතිස්සෙම යෙදී සිටින දේ බවට පත් කරගන්නේ නැහැ. ඒ විදිහට ඒවා ඔහොම පැත්තකින් තියලා තියෙන. එතකොට අපි ඉන්නේ නිතරම අපි නඩත්තු කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි. අපි දැන් නඩත්තු කරන්නේ ලෝකුත්තර සම්මාදිට්ඨිය. මේක හොඳයි, මේක යහපත්, මේක ලෞකික වශයෙන් ප්‍රයෝජනයි කියන එක නෙමෙයි අපි නඩත්තු කරන්නේ. මේක හොඳයි, මේක යහපත්, මේක ලෞකික වශයෙන් ප්‍රයෝජනයි, නමුත් මේක අනිත්‍යයි, මේක අනාත්මයි, මේකට මම මේකේ බැස ගැනීම නොකළ යුතුයි කියන තැනට ඇවිල්ලා ඉන්නේ. හැබැයි යම් මොහොතක අපිට උවමනා වුණොත් අර දානය කියන එක යූස් කරන්න ලෞකික යහපත පිණිස භාවිත කරන්න ඕන වුණොත් අපි ඒක ගන්නවා. මේ පැත්තකින් තියලානේ තියෙන්නේ, මෙතන තියෙනවා. මේ අයිනෙන් තියලා තියෙන්නේ ඒක. එතකොට අපි ඕන වෙලාවක ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා ආයෙ පැත්තකින් තියන්න පුළුවන්. අපි දැන් දිගටම ඉන්නේ ලෞකික සම්මාදිට්ඨියේ නොවේ, නඩත්තු කරන්නේ ලෝකුත්තර සම්මාදිට්ඨිය. මම හිතනවා මේ අපේ කල්යාණ මිත්‍රයන්ට මේ මම කියන කාරණේ වටහා ගන්න පුළුවන් කියලා. මම තව උදාහරණයක් කියන්නම්. මේ උදාහරණයක් දෙකක් කතා කරපුවාම මේක තවත් හොඳට වැටහෙයි. ඊළඟට අපි උතන බුදු පියාණන් වහන්සේ කියන කාරණාවලින්ම තව එකක් ගමු. ලෞකික සම්මාදිට්ඨිය නැත්නම් ලෞකිකත්වයට ඊටාම ඵලදායී දේවල්. ඒකේ ඊළඟට කියනවා අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ කියලා. සුකට දුක්ඛට නැත්නම් යහපත් වූ ක්‍රියා, අයහපත් වූ ක්‍රියා කියලා දෙයක් තියෙනවා. සහ ඒවට ඒ කම්මයන්ට ඒ ඵල, මේ කම්ම ඵල තියෙන. ඒකයි ස්වභාවය. මට අපේ කල්යාණ මිත්‍රවරු විනාඩියක් දෙන්නේ තාම කුඩා දෙයකට මට චුට්ටක් සම්බන්ධ වෙන්න ඕන, විනාඩියක කාලයක්. එතකොට සුකට දුක්කට කම්ම, ඒක ලෝක සම්මතයිනේ. යහපත් වූ ක්‍රියා, අයහපත් වූ ක්‍රියා, ඒක කවුරුත් පිළිගන්නේ. ඒ කම්මානං ඒවයි පලං විපාකෝ, ඵල විපාකත් කවුරුත් පිළිගන්නවානේ. ඕවා වෙන් වෙන් කරලා
හඳුනා ගන්න තියෙනවා නම් ඒවයි ඵල විපාක කවුරු හරි පිළිගන්නවා නම් ඒක ඇත්ත වශයෙන්ම ලෞකික වශයෙන් ලෞකික தত্ত্বය යහපත්ව පවත්වා ගන්න අපිට ගොඩාක් උපකාරී වෙනවා. දැන් අපි මේ විනය කියලා එකක් හැමතැනම ඉදිරියට අරන් තියෙන්නේ ඔය දේ පවත්ව ගන්න. සුඛට දුක්ඛට හොඳ ක්‍රියා යහපත් ක්‍රියා. දුක්ඛට අයහපත් ක්‍රියා. කායවක් මනෝ. ඉතින් ඒවා ලෝක සම්මත වශයෙන් පිළි අර ගන්නව විතරක් නෙවෙයි ඒවා මේ විදියට හොඳයි කියලා අපි සම්මත කරගෙන ඒවා හඳුන්වා දෙමින් ඒවා ප්‍රවර්ධනය කරමින් ඒවා තුල පුද්ගලයා රඳවා ගැනීමට අවශ්‍ය කරන සමහර ලාට නීති රීති පවා පොලිසිය උසාවියේ පවත්වන්නේ අධිකරණ පවා පවත්වන්නේ මේ සුඛට දුක්ඛට කම්මඵල ඇතුලේ මිනිස්සු තියාගන්න. ඉතින් ඒක කවුද නරකයි කියන්නේ? කවුරුවත් ඒක නරකයි කියන්නේ. ලෞකික වශයෙන් ඒකේ ලොකු යහපතක් තියෙනවා. එතකොට අපි ඒක පැත්තකින් තියලා තියෙන්නේ. ඒකටම බැසගන්නේ. අපි ඔන්න ඒකටම බැසගත්තා කියලා හිතමු. ඔන්න මොකද අපිට වෙන්නේ? එතකොට මේ හොඳයි කියන එකම ප්‍රවර්ධනය කරන්න ඒකෙම ලෝක සම්මත වශයෙන් හොඳයි කියලා සම්මත කරගත්ත දේවල් වලටම අපි බැසගන්න. ඒවම කරන්න යනවා. නරකයි කියපු දේ සම්පූර්ණ සමාජයෙන් අයින් කරන්න ඕන කියලා ඒකටම බැසගන්න. ඒකටම බැසගත්තොත් මොකද වෙන්නේ? ඒක අනිත්‍ය දෙයක්. ඒක අනාත්ම දෙයක්. මේ සම්මුතික වශයෙන් හොඳයි කියන දේ අනිත්‍යයිනේ වෙනස් වෙනවනේ. දැන් අපිම සම්මත කරගත්ත දේ බලන්න. අපි හිතමු අපි යම් කිසි හොඳ ප්‍රතිපත්තියක් ගෘහස්ත මට්ටමින් හෝ නැත්නම් සොසයිටි එකේ කිසියම් සොසයිටි එකකදී හෝ නැත්නම් රටක් හැටියට ව්‍යවස්ථාමය මේ ව්‍යවස්ථාවක් වශයෙන් හෝ රටටම බලපාන ව්‍යවස්ථාවක් වශයෙන් හෝ අපි මෙන්න මේක හොඳයි මේක කරමු මේක මෙහිමයි කරන්න කියලා අපි සම්මත කරගන්නවා. ඉතින් සම්මත කරගත්තම ඇත්තට මේකේ හොඳක් තියෙනවා ලෞකික වශයෙන්. කාටත් ප්‍රයෝජනවත්. නමුත් සමහර වෙලාවට කාලයක් යනකොට ඒකේ උපයෝගිතා වටිනාකම වෙනස් වෙනවා. මොකද අනිත්‍යයි. වෙනස් වුණාම අපිට සිද්ධ වෙනවා අපිම හොඳයි කියපු දේ හොඳයි කියලා සම්මත කරගත්ත ඒ සුඛටය අතහරින්න. නැත්නම් ඒකම දැඩිව අල්ලගෙන හිටියොත් එතන අනවශ්‍ය ගැටලුවක් පැනනවා. ඒතකොට සුඛට දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ ඒ තුනම කර්මයි ඵලයි විපාකයි උතන තුනක් කියන සාමාන්‍ය කාරණේ. තුනම අපි භාවිතා කරන ඇත්තටම ලෞකික යහපත සඳහා හොඳ නරක කර්ම ක්‍රියා කියලා කොටසක් අපි හොඳට සම්මත කරගෙන අනුමත කරගෙන තියෙනවා. ඒවයි ඵල ඊට අදාළ ඵල විපාකයක් තියෙනවා. ඉතින් අපි ඒක නිසා නිතරම අර දුෂ්කට කර්ම බැහැර කරලා සුකට කරන්න තමයි අපේ යොමුව තියෙන්නේ. පෞද්ගලිකව සමාජීය වශයෙන්. නමුත් අපි ඒක පැත්තකින් තියලා තියෙන්නේ. ලෝකෝත්තර සමාධියදී. ඇයි පැත්තකින් තියන්නේ? අර කලින් කිව්ව කාරණේ වගේ මේ සුඛටයත් අනිත්‍යයි දුක්ඛටයත් අනිත්‍යයි. සුඛටය අනාත්මයි. මේ යහපත් වූ දේ මට ඕන විදිහට මම කැමති තාක් කාලයක් පවත්වන්න බෑ. හොඳ කර්මය, හොඳ ක්‍රියාව, හොඳ සිතිවිල්ල, හොඳ වචනය. ඊළඟට දුෂ්කටය සම්බන්ධයෙන් මගේ කැමැත්ත තියෙන්නේ ඒක නොවිය යුතුයි කියන එක. නමුත් ඒක සමහරට වෙනවා. ඒක නිසා මම කැමති විදිහට මට ඕන හැටියට ඒක පවත්වන්න බෑ. ඒක නිසා අපි මේ සුඛට දුක්ඛට දෙක දැඩිව ගන්නෑ. ඒක හොඳයි. අර කලින් කියපු මේ දින්නම් දාණය වගේ හොඳ දෙයක්. නමුත් ඒක අපි අවශ්‍ය වෙලාවෙ පාවිච්චි කරනවා. නමුත් මේ පැත්තකින් තියලා තියෙන්නේ. මොකද පැත්තකින් තියලා තියෙන්නේ මේ ඒක හොඳ දෙයක් නමුත් අනිත්‍යයි අනාත්මයි කියලා.
එතකොට අපි ඉන්නේ ලෞකික සම්මාදිට්ඨිය නෙවෙයි. අපි ඉන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ විදිහට. ඒ ලෞකික සම්මාදිට්ඨිය විතරක් කෙනෙක් දැසගත්තොත් අර සුඛට දුක්ඛටය දැඩිව ගන්නවා. මේ පෞද්ගලික වශයෙන් මේ යහපත් වූ ක්‍රියා අයහපත් වූ ක්‍රියා ආදී වශයෙන් කියලා ඒවා මේ ඒවයිම බැස ගැන ලක්ෂණයක් තියෙනවා. නමුත් මෙතෙන්දී එහෙම එකක් නැහැ. ඒවා එහෙම හොඳ දේවල් තියෙන බව ඇත්ත. නමුත් අපි ඒවයි දැඩිව බැස ගන්නෑ හොඳ දේ. නරක දේවල් තියෙන බව ඇත්ත. නමුත් අපි මේ නරක දේ දැඩිව බැස ගන්නෑ. මොකද දැඩිව බැස ගන්න නැත්තේ හොඳ නරක දෙකම අර දින්නම් කියන පරිත්‍යාගය කියන උතුම් දේ ලැබීම කියන උතුම් දේත් අනිත්‍යය යනාත්මයි. මේ කියන සුඛටේ දුක්ඛටය ඒවයි කම්මඵලත් විපාකත් අනිත්‍යය යනාත්මයි. එතකොට අපි මෙතන තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය තුල හිටියොත් හොඳ නරක දෙක දැඩිව අරගෙන හොඳ නරක දෙකේ බැස ගැනීමක් තියෙනවා. ලෝකුත්තර සම්මාදිට්ඨිය තුට ආවම හොඳ නරක දෙක තේරුම් අරගෙන අවශ්‍ය වෙලාවේ හොඳ නරක දෙක භාවිත කරන නම හොඳ නරක දෙකේම බැස ගැනීමක් නැහැ. හොඳ නරක දෙකම ඉක්මවා යාමක් තියෙනවා. මට හිතෙනවා මේක අපේ කල්යාණ මිත්‍රයන්ට තේරුම් ගන්න පුළුවන් කියලා. හොඳ තියෙනවා. හොඳ පිළිගන්නවා. නරක කියලා දෙයක් තියෙනවා. නරක පිළිගන්නවා. නමුත් හොඳ නරක දෙක දැඩිව ගැනීමක් නැහැ. දැඩිව ගත්තොත් ලෞකික මට්ටමේ නතර වෙනවා. ලෞකිකත්වයේ ඉක්මවා ලෝකුත්තරත්වයට යන්න නම් අර ආර්ය සම්මා සමාධිය පවතින නම් අන්න එතෙන්ට එන්න ඕන. එහෙම නැත්නම් අර ආර්ය සම්මා සමාධිය පවතින එක බිඳ වැටෙනවා. අර ලෞකික මට්ටමේ ඉන්නකොට ඒ මොකද අරක වෙනස් වෙනවනේ. අර හොඳයි කියපු එක වෙනස් වුණා. නරකයි කියපු එක වෙනස් වුණා. ඒක අල්ලගෙන හිටපු එක්කෙනාගේ අර සම්මා සමාධිය බිඳ වැටෙනවා. එයා කම්පණය වෙනවා. ප්‍රකම්පණය වෙනවා. බලන්න මෙච්චර හොඳ දේ අපි මෙච්චර කාලයක් කරගෙන ආවා. කොච්චර හොඳ දෙයක්ද? අපිට ඒක පවත්වාගෙන යන්න බැරි වුණානේ. එහෙම නැත්නම් මේ අපේ දරුවෝ බලන්න මේ මෙච්චර හොඳ දේ අපි කරගෙන ආව මෙච්චර හොඳ දේ මේ අපේ දරුවෝ අත්හැරියන්නේ. ඒගොල්ලෝ කරන්නේ නැහනේ. ඒගොල්ලන්ට කිසි උනන්දුවක් නැහනේ මෙච්චර මේ හොඳ දේ. දැන් මොකද වෙලා තියෙන්නේ? හොඳ දේ තමයි. හොඳ දේ අල්ලගෙන. ලෞකික සම්මාදිට්ඨියනේ ඉඳලා තියෙන්නේ. ලෝකුත්තර සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහනේ. මේ හොඳ දේ අනිත්‍යයි කියන තැනට ඇවිල්ලා නැහැ. එතකොට අර ආර්ය සම්මා සමාධිය පවතිනවද? පවතින්නේ නැහැ. ආර්ය සම්මා සමාධිය පවතින්නේ ලෝකුත්තර සම්මාදිට්ඨියේ. ආර්ය සම්මා සමාධියට සෞපනිස වෙන්නේ, සපරික්කාර වෙන්නේ, උපකාරක ධර්මයේ සහාය ධර්මයේ වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය නොවේ. ලෝකුත්තර සම්මාදිට්ඨිය. එහෙනම් අපි නඩත්තු කරන්න ඕන ලෝකුත්තර සම්මාදිට්ඨියයි. ලෞකික සම්මාදිට්ඨිය නොවේ. අන්නේ ටික නඩත්තු කරොත් බුදු පියාණන් වහන්සේ මහා චත්තාරීෂක දේශනාවේදී පැහැදිලි කරන්නේ ඒ පරිස්කාර ටික ඒ උපනිශ්‍රේ ධර්ම ටික අපි නඩත්තු කෙරුවොත් ආරි සම්මා සමාධියේ හෙවත් නිවන නිවීම සැනසීම එතන තියෙනවා. නැත්තම් එතන නිවීමක් සැනසීමක් නැතුව යනවා. අපි අර කරගෙන ආපු හොඳ දේ වෙනස් වුණා. එක්ක අපිට මේක කරගන්න බැරි තත්වයටපත් වුණා. අර දින්නම් එක්ක දානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුකට දුක්කට කම්මයක් වෙන්න පුළුවන්. සුකට කම්මයක් වෙන්න පුළුවන්. අපිම කරගෙන ආවා. අපි යහපත් කාර්ය කරගෙන ආවා. කරන්න බැරි වුණා. අපේ දරුවෝ ඒක ගත්තේ නැහැ. ඒගොල්ලෝ ඒක සුකටයක් හැටියට හරි දකින්න නැති වෙන්න පුළුවන් සමාජයට. එහෙම නැත්නම් දින්නම් දානයක් හැටියට පරිත්‍යාගයක් හැටියට ඒගොල්ලෝ ඒක දකින්න නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දකින්නේ නිකන් මුදල් නාස්තියක් විදිහට වෙන්න පුළුවන්. කාලේ නාස්ති කිරීමක් හැටියට වෙන්න පුළුවන්. අපි සුකටයයි කියන දේ ඒගොල්ලෝ කියන්න පුළුවන් නෑ ඒක වැඩක් නැහැ. ඒක අදාළ නෑ කියලා. ඉතින් අපිට ඔතෙන්දි ප්‍රශ්නයක් නෑ. ලෝකුත්තර සම්මා දිට්ඨියේ හිතියොත් ප්‍රශ්නයක් නෑ.
ලෞකික සම්මාදිට්ඨිය හිටියොත් ප්‍රශ්නයක්. එතකොට ආර්ය සම්මා සමාධිය බිඳ වැටෙනවා. අපි එතෙන්දී ප්‍රකම්පණය වෙනවා. මොකද අපි දන්නවා අපි හොඳයි කියලා අපි කරගෙන ආපු දේ හොඳ තමයි. අපි ඒක දැනුත් හොඳයි. දැනුත් අපි මේ හොඳ දේ පාවිච්චි කරනවා. නමුත් ඒක වෙනස් වෙනවා කියන එක අපි දැනගෙනයි. අපිටම සමාජයට ඒක යූස් කරන්න බැරි වෙන කාලයක් යනකොට. හොඳ දේ කරගන්න අපිට ශක්තිය නැති වෙනවා, අවස්ථාව නැති වෙනවා, කාය බලය නැති වෙනවා, මිල මුදල් නැති වෙනවා. අන්න එතකොට අපි දන්නවා මේක බැරි වෙනවා. හොඳ තමයි, යහපත් තමයි. කරන්න බෑ දැන්. හේතුඵල ධර්මානුකූලව මෙතන ධර්මතාවයක් හැටියට මතුවලා තියෙන්නේ දැන්. අන්න එතන අපි හිටියොත් ලෝකුත්තර සම්මා දිට්ඨිය නඩත්තු වෙනවා. ලෞකික සම්මා දිට්ඨිය නෙවෙයි. ඒතොර අර ලෞකික යහපත කියන එක කොහොම පිළි අරගෙන පැත්තකින් තියලා තියෙන්නේ. ඒකයි. තව කුයිට වෙඩි ටිකක් සංකීර්ණ දෙයක් මම ගන්නම්. මේකෙදිම කියන බුදුරජාණන් වහන්සේ අත්ති මාතා අත්ති පිතා කියලා. ඒකෙන් අදහස් කරන්නේ ලෞකික වශයෙන් ගත්තොත් මාතෘත්වය කියලා ගුණධර්ම පද්ධතියක් තිබෙනවා. තියෙනවනේ. කවුරුත් පිළිගන්නවා මාතෘත්වය කියන එක මේ සමාජයක මහා වටින මව්ගුණ පද්ධතිය කියන එක මහා වටින දෙයක් කියලා. කවුරුවත් ඒකට අභියෝග කරන්නේ නැහැ මං හිතන්නේ. කිසි කෙනෙක් අභියෝග කරයි කියලා. මව්ගුණ පද්ධතිය මේ අතිශයින් ශ්‍රේෂ්ඨයි කියන එක. අත්ති මාතා කියන්නේ ලෝක සම්මත මව්ගුණ පද්ධතියක් ඇත කියන එකයි මේක බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒක අපි කවුරුත් පිළිගන්නවා. අපේ අම්මා තුල මේ මව්ගුණ පද්ධතිය නොතිබුණා නම් අපිට මොකද වෙන්නේ? අපි කාටත් අත් වෙන ඉරණම අපි දන්නේ. ඒක නිසා සත්වයාගේ පැවැත්මට ඒ වගේම ඇතැම් අංශ සකස් වීමට මේ මව්ගුණ පද්ධතිය උපකාරී වෙනවා. පියගුණ පද්ධතියත් එහෙමයි. එතකොට මේ පද්ධති දෙක, ගුණ පද්ධති දෙක මාතා පිතා කියලා කියන්නේ පුද්ගලයෝ දෙන්නෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. යම් ස්ත්‍රියක් තුළ යම් පුරුෂයෙක් තුළ මේ ගුණ පද්ධතිය තියෙනවා නම් ඒකයි මේ අදහස් කරන්නේ අත්ති මාතා අත්ති පිතා කියලා. ඒක ලෝක සම්මත වශයෙන් කවුරුත් පිළිගන්නවා. මේක හරි වටින දෙයක් කියලා. එතකොට අපි පාවිච්චි කරනවා ඒක. මේ ලෞකික වශයෙන් ලෞකික යහපත සඳහා අපි පාවිච්චි කරන ඉතාම වටිනා දෙයක්. මව්ගුණ පද්ධතිය සහ පියගුණ පද්ධතිය. ඒකට අපි ගරු කරනවා, ඒක නඩත්තු කරනවා, ඒක පවත්වාගෙන යනවා, ඒකෙන් ප්‍රයෝජන ගන්නවා, ඒක අගය කරනවා. කොච්චර වටින දෙයක්ද? ඒ වුණාට අපි ඒක පැත්තකින් තියලා තියෙන්නේ. මොකක්ද මේ පැත්තකින් තිබ්බා කියන්නේ? මව්ගුණ පද්ධතිය, පියගුණ පද්ධතිය අත්හැරලා දානවා කියන එකද? නැහැ. මව්ගුණ පද්ධතිය, පියගුණ පද්ධතිය අනිත්‍යයි. අනාත්මයි. අපි මවකගෙන් සමහරට බලාපොරොත්තු වෙන ආදරය, බලාපොරොත්තු වෙන කරුණාව, බලාපොරොත්තු වෙන සෙනෙහස. ලෞකික පැත්තෙන් ඒක ලැබෙනවා නම් පුදුම සහනයක්. පියෙක්ගෙන් රැකවරණය බලාපොරොත්තු වෙනවා. ශක්තිය බලාපොරොත්තු වෙනවා. මේක ලැබෙනවා නම් පුදුම සහනයක්. හැබැයි ඒක දැඩිව ගත්තොත් මොකද වෙන්නේ? ඒ මවකගෙන් ඒක නොලැබෙද්දී, පියෙකුගෙන් ඒක නොලැබෙද්දී මොනතරම් අපි ප්‍රකම්පණය වෙයිද? ඒක නිසායි අපි මව්ගුණ පද්ධතිය අනිත්‍යයි, පියගුණ පද්ධතිය අනිත්‍යයි. ලෞකික වශයෙන් අත්ති මාතා වුණාට මාතා අනිච්චං, පිතා අනිච්චං, අනත්තා. මට ඕන හැටියට මව්ගුණ පද්ධතිය මම කැමති විදිහට මගේ මවගේ ගුණ පද්ධතිය, මාතෘ ගුණ පද්ධතිය පවත්වාගෙන යන්න බෑ. සමහර විට මම මවක් වෙන්න පුළුවන් දැනට. මම පියෙක් වෙන්න පුළුවන්. නේ? මගේ පැත්තෙන් මට මවෙක් හැටියට කළ යුතුයි කියලා ලෝක සම්මතයේ තියෙන ක්‍රියාකාරකම් ටික මට දැන් කරගන්න බැරි වෙලා තියෙනවා මගේ දරුවන්ට.
පියෙක් හැටියට මම ලෝක සම්මතයේ හැටියට කළ යුතුයි කියලා කියන දේවල් ටික පිය ගුණ ටික මට ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. අන්න අනිත්‍යතාවය. ඔන්න ඔය වගේ තැනකදී අපි ලෝකුත්තර සම්මාදිට්ඨිය නොහිටියොත් ඒක නඩත්තු කරලා තිබුණේ නැති වුණොත් මොකද වෙන්නේ? තීයිදාර කියන නිවීම සැනසීම. තීයිදාර අරියෝ සම්මා සමාධි කියන කාරණේ තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ පරිස්කාර ධර්ම 7 නඩත්තු කරන්න කිව්වේ. ඒකෙන් අදහස් කරන්නේ ලෝකුත්තර සම්මාදිට්ඨිය නොවේ. මේ ලෞකික සම්මාදිට්ඨිය නොවේ. ලෝකුත්තර සම්මාදිට්ඨියයි අදහස් කරන්නේ. ඉතින් ලෞකික සම්මා සංකල්ප නොවේ. ලෝකුත්තර සම්මා සංකල්පය අපි නඩත්තු කළ යුත්තේ. මේ වාචා කම්මන්ත ආජීව වලට ගියත් මේ අනුසාරයෙන් මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට තේරුම් කරගන්න පුළුවන්. ලෞකික වශයෙන් යහපත් වූ වචන අපි කවුරුත් අනුමත කරනවා. ඒවා එහෙම කතා කරන්න ඕනේ. ක්‍රියාත්මක වෙන්න ඕන. බොරු කියන්න හොඳ නැහැ, කේලම් කියන්න හොඳ නැහැ, පරුස වචන කියන්න හොඳ නැහැ, හිස් වචන කියන්න හොඳ නැහැ. ආදරණීය ගෞරවනීය විදිහට කතා කරන්න ඕන. කවුරුත් ඒක අනුමත කරනවා. ඒ හොඳ සම්මා වාචා. උනාට අපි සම්මා වාචා පැත්තකින් තියලා තියෙනවා. අනිත් එක්කෙනාගෙන් යහපත් වචනම ලැබෙන්න ඕන කියන ස්ථාවරේ හිටියොත් අපිට මොකද වෙන්නේ? අයහපත් වචනයක් ආවම කම්පණය. අර ආරි සම්මා සමාධිය බිඳ වැටෙනවා. මම අනිත් අයට යහපත් වචනම කතා කරන්න ඕන කියලා ඒ දැඩි ස්ථාවරේ ඉන්න මගේ අතින් තව කෙනෙකුට අයහපත් වචනයක් කියවෙනවා. හේතුඵල ධර්මානුකූලව. අර ස්ථාවරේ හිටියොත් මට මොකද වෙන්නේ වෙලාවේ? කම්පණය වෙනවා. අනේ බලන්න මම මේ පරුස වචනයක් කිව්වනේ මේ මිනිස්සයාට. කම්පණය. සම්මා වාචා හොඳයි. සම්මා වාචාව හොඳයි. ඒක තමයි ඒක අපි යූස් කරන්න ඕන. නමුත් මේ පැත්තකින් තියලා තියෙන එක දැඩිව අරන් නැහැ. සැහැල්ලුවෙන් අල්ලලා තියෙන්නේ සම්මා වාචාව. සම්මා වාචා දැඩිව ගත්තොත් ලෞකික සම්මා වාචා තුල ඉන්නේ. ඒක ලෝකෝත්තර මට්ටමින් පවත්වාගෙන යන්නේ කොහොමද? අනිත්‍යයි අනාත්මයි. යහපත් වූ වචන අනිකාගෙන් හැම විටම බලාපොරොත්තු වෙන්න බෑ. අනිකාගෙන් රළු ගුරුසු වචනත් අපි කරා ඉන්න පුළුවන්. මා තුලින් බැලුවත් මම හැමතිස්සෙම අවංකව උත්සාහවන්ත වෙනවා අනිකාට යහපත් වචන පාවිච්චි කරන්න. නමුත් මා තුලිනුත් මේක මතුවලා එන්න පුළුවන්. ගුරුසු වචනය. ආන්න එහෙනම් සම්මා වාචා දැඩිව අරගෙන නැහැ. ඒකෙන් කියන්නේ සම්මා වාචා කියන එක පාවිච්චි කිරීමෙන් බැහැර වෙනවා කියන එක නෙමෙයි. ප්‍රතිපදාවෙන් පිටපයින්නවා කියන එක නෙමෙයි. මේක ඊට වැඩිය ගැඹුරු කාරණයක්. ප්‍රතිපදාවෙන් පිටපනින්නේ අපි කොයි වෙලාවකවත්. අපි ගෞරව කරනවා, උපරිම කැප වෙනවා සම්මා වාචා තුල ඉන්න. නමුත් සම්මා වාචා දැඩිව ගන්නෙ නැහැ. නිත්‍ය සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ගන්නෙ නැහැ. ඒවා අනිත්‍යයි අනාත්මයි ඔය පරිණාමය ඇති වුණා වගේම නැති වෙනවා. සම්මා වාචා පටිච්ච සමුප්පන්නයක් හේතුඵලයක්. සම්මා සංකප්ප ඇති කල්ලි පමණක් තියෙන දෙයක් සම්මා වාචා. සම්මා සංකප්ප නැති කල්ලි සම්මා වාචා නැත. හිමස්මින් අසති දන්න හොති. අන්නේ විදිහටයි අපි මේක ගන්න. ඒ විදිහටයි තේරුම් ගන්න. කම්මන්ත ආජීව වායාම සති ඒවත් ඒ විදිහටම ගන්න. ඉතිරි හතම එහෙමම. ඔය අනිත් සම්මා ආර්ය සම්මා සමාධිය පවත්වන්න නම් ඉතිරි මාර්ගාංග හතම සැහැල්ලුවෙන් ගන්න ඕන. ලෞකික පැත්තෙන් ගත්තම ඒවා හොඳයි. යහපත් නිවැරදි. සම්මා තිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචා, සම්මා කම්මන්තේ, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සතිය හොඳයි. හැබැයි හැම එකක්ම ගන්න අපි අතබොරුලෙන් සැහැල්ලුවෙන්. ඒ කියන්නේ අනිත්‍යයි අනාත්මයි විපරිණාමී කියන තැන. එතකොට අපි ඇති කරගත් අර
මානසික සංහිඳියාව, ඒ කියන්නේ අපි ඒකට කිව්වේ බුදු පියාණන් වහන්සේ පාවිච්චි කරේ අරියෝ සම්මා සමාධි කියන தত্ত্বය. ඒකටම තමයි අපි නිවන කියන්නේ, ඒකටමයි නිබ්බාන කියන්නේ, ඒකටමයි නිවීම සැනසීම කියන්නේ. ඒක නඩත්තු වෙනවා. නඩත්තු වෙන්නේ කොහොමද? අර අනිත් අංග 7 ලෝකුත්තර මට්ටමින් නඩත්තු වෙනකොටයි, ලෞකික මට්ටමින් නෙවෙයි. ලෞකික මට්ටමින් අනිත් අංග 7 නඩත්තු කෙරුවොත් ආර්ය සම්මා සමාධිය බිඳ වැටෙනවා. ඒක පවතින්නේ නැහැ. ඉතින් ඔන්න ඔය දේ තමයි මූලික වශයෙන් මේ මාර්ග සත්‍ය පැහැදිලි කිරීමේදී මට විශේෂයෙන් අද සාකච්ඡාවේදී මතක් කරන්න තියෙන දේ මම මතක් කරන්න කැමති කාරණා. එතකොට අපි මේ ලබාගත් නිවන, ලබාගත් නිවීම සැනසීම නඩත්තු කිරීමක් මත පවතින. ඒක ඉන්ඩිපෙන්ඩන්ට් නෑ. ඒක ඩිපෙන්ඩබල් එකක්. ඩිපෙන්ඩ් වෙනවා. ආර්ය සම්මා සමාධිය තවත් කරුණු 7ක් මත ඩිපෙන්ඩ් වෙනවා. නැත්නම් ඒ කරුණු 7ක් මත පවතිනක් ඇතිකල්හි ඇති දෙයක්. තවත් කරුණු 7ක් ඇතිකල්හි අරියෝ සම්මා සමාධි ඇත. හිමස්මින් සති ඉදං හෝති. හේතුඵල ධර්මතාවයට. ඉතින් අපිට සිද්ධ වෙනවා මරණය වෙනකන් මම මුලින් කිව්වා වගේ මරණ ධර්මතාවය එනතෙක් මේක නඩත්තු කරා. ඊට මරණ ධර්මතාවය කවද එනවද කියලා කාටවත් කියන්න බෑ. ඒක නිසා වර්තමාන මොහොතේ මේ ආර්ය වූ සම්මා දිට්ඨිය, ආර්ය වූ සම්මා සංකල්පය, ආර්ය වූ සම්මා වාචා, ආර්ය වූ සම්මා කම්මන්ත, ආර්ය වූ සම්මා ආජීව, ආර්ය වූ සම්මා වායාමය, ආර්ය වූ සම්මා සතිය පවත්වා ගැනීමයි අවශ්‍ය වන්නේ. ඒකටමයි සතිපට්ඨාන දේශනාවේ මූලික කුසලතා තුන අපිට අවශ්‍ය වෙන්නේ. සති සම්පජඤ්ඤ විරිය. ඒ තුنين තමයි මේ 7 නඩත්තු කරන්නේ. නැත්නම් හැමතිස්සෙම පවත්ව ගන්න. ආර්ය මට්ටමේ, ලෞකික මට්ටමේ නෙමෙයි, ලෝකුත්තර මට්ටමේ. මේ 7 පවතිනකොට නිවන තියෙනවා. නිවනට මහා චත්තාරීසක දේශනාවේදී කිව්ව අරියෝ සම්මා සමාධි කියලා. හොඳයි, මම සාකච්ඡාව ඔතකින් නතර කරන්න කැමතියි. අපි සෑහෙන දීර්ඝ සාකච්ඡා මාලාවක් කරගෙන ආපු නිසා සමහරට අපේ කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳව යම් අදහස්, ප්‍රශ්න ගැටලු, යෝජනා දේවල් ඇති. ඉතින් මම කැමතියි ඉතිරි කාලය අපේ කල්යාණ මිත්‍රයන්ට ඉතිරි කරන්න. මේ සාකච්ඡා මාලාවේදී අපි කරගෙන ආපු දේවල්, කරපු සාකච්ඡා පිළිබඳ යම් අදහසක් ඉදිරිපත් කරන්න හෝ ගැටලු තියෙනම් ඒව සාකච්ඡා කරන්න අපි ඉදිරි කාලයේ ගමු. හොඳයි, ඒ සඳහා අවස්ථාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අපසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ, මට ආයෝගික ගැටලුවක් තියෙනවා ඔබ වහන්සේගෙන් මේ උපදේශයක් ගන්න. මේ ස්වාමීන් වහන්සේ, මම දැනට නිවසේ ඉඳන් පූර්ණ කාලීනව ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනවා. මගේ සාමාන්‍ය දිනචරියාව ගත්තාම ස්වාමීන් වහන්සේ පැය කීපයක් පරියංක භාවනාවේ ඉන්නවා. ඒ වගේම සක්මන් භාවනාවේ යෙදෙනවා. ඒ වගේම ධර්ම දේශනාවලට එන්කම් දෙන අතර මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙනවා. අනිත් වෙලාවට සතියෙන් ඉන්න සෑහෙන උත්සාහයක් ගන්නවා. මගේ සීලයේ පැත්තෙන් ගත්තාම ස්වාමීන් වහන්සේ මම ආජීවස්තමක සීලය රකින්න බොහොම උත්සාහ ගන්නවා. හැබැයි වරින් වර එක සිල්පදයක් කැඩෙන බවක් මට දැනී යනවා. ස්වාමීන් වහන්සේ, මේ සමහර වෙලාවට අපිට හර හිතවතුන්ගේ ගෙවල් වලට යන්නත් වෙනවා, හිතවතුන් අපිව හමු වෙන්නත් වෙනවා. ඒ වෙලාවට මට තේරිලා තියෙනවා මගේ සම්ප්‍රප්තලාප කියන
ඒක සෑහෙන දුරට සමහර වෙලාවට කැඩිලා තියෙනවා. බොහෝ දුරට කැඩෙනවා ස්වාමීන් වහන්සේ කවුරු හරි පිටේ කෙනෙක් හම්බෙච්ච වෙලාවට. ඒ වගේම ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට මම උදේ දැන් සතිපට්ඨානෙන් අද දවසම ගත කරනවා කියලා අදිස්ථාන කරගෙන පටන් ගත්තා. දවස් 3ක් 4ක් විතර යනකම් ස්වාමීන් වහන්සේ ඉතා උනන්දුවෙන් මේ වැඩේ කෙරීගෙන යනවා. හැබැයි ඊට පස්සේ මට 4 වෙනි දවසේ 5 වෙනි දවසේ වෙනකොට ස්වාමීන් වහන්සේ එනවා මේ බොහොම අසහනකාරී ගතිය. ඒ වගේම මේ ධර්ම කටයුත්තක යෙදෙන්න බැරි ගතියක්, කම්මැලිකමකුත් නෙමෙයි ස්වාමීන් වහන්සේ, විසිරුණු ගතියක් වගේ එකක්. ඉතින් දැනට මම ගොඩක් වෙලාවට ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ ටෙලි ඩ්‍රාමා වගේ ඒවා බලනවා. බලලා ඉවර වෙලා වරු 2ක් විතර ගියාම ආයෙත් ඒ උනන්දුව එනවා. ඉතින් හැබැයි ඊට පස්සේ පරියන්කේක වාඩි වෙච්චාම ස්වාමීන් වහන්සේ මේ ටෙලි ඩ්‍රාමා වල බලරුප්පු වේවා හිතේ ඕල්මන් කරන ගතියකුත් දැනෙනවා. ඉතින් සමහර වෙලාවට මට හිතෙනවා මේක මේ හොද මඩේ දානවා වගේ වැඩක්ද මං කරන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ අනේ තරහ නැතුව මේ කරුණා කළා මට අර මගේ සිල්පදේ කැඩෙන එකයි මේ වගේ වෙලාවකදී මං අනුගමනය කළ යුත්තේ මොකද්ද කියලා පොඩ්ඩක් උපදේශයක් දෙනවා නම් ගොඩාක් පිරුවන් සන්නයි. හොඳයි. මේ මාර්ගයේදී බොහොම වටිනා කාරණයක් මේ මාත්මය මතු කළේ. අපි ආර්ය ශ්‍රාවකයෝ කියන පළවෙනිම දේ මම කියන්න කැමතියි. අපි ආර්ය ශ්‍රාවකයෝ කියන මට්ටම පිළි අරගෙන ඒ තුල අපි ඉන්න ඕන. තවමත් අපි මේක සකස් කරමින් යන අය කියන තැන ඉන්න ඕනේ. එහෙම නැතුව අපි මේක මේ මට්ටමින් තියෙන්න ඕනයි කියලා කිසියම් අපේ වෙනත් කල්යාණ මිත්‍රයෙක් දිහා බලලා හෝ එහෙම මේ මට්ටමින්ම මාත් පවත්ව ගන්න ඕනේ කියන ඒ උත්සාහය තියෙන්න ඕන නිතරම ඉදිරියට යන්න. නමුත් මේ කැඩෙන බිඳෙන දේවල් එක්කයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රධාන ගැඹුරු සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය අපි තුල නිතරම තියෙන්න ඕන. මම අර කලින් සාකච්ඡාවේදීත් කිව්වා මේ අපි මේ ජීවත් වෙන්නේ කැඩෙන බිඳෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු, කැඩෙන බිඳෙන පුද්ගල සම්බන්ධතා, ඒ වගේම කැඩෙන බිඳෙන ධ්‍යාන සමාධි එක්කයි යන්නේ. කැඩෙන බිඳෙන සිල් එක්ක යන්නේ. එතකොට දැන් අපිට තියෙන එක ගැටලුවක් තමයි මේ ලෞකික සම්මාදිට්ඨිය ඇතුලේ කැඩෙන බිඳෙන ගතියට වැඩිය මනාපයක් නැහැ. කැඩෙන බිඳෙන ගතියට. ලෞකික සම්මාදිට්ඨිය ඇතුලේ අර විශේෂයෙන් හොඳ දේ අල්ලගත්ත ගමන්ම ඒ හොඳ දේ පිළිබඳව කිසියම් ආකාරයක සියුම් නිත්‍ය සංඥාවක් එනවා. ඇවිල්ලා මේ හොඳ දේ කැඩෙන්න බිඳෙන්න බෑ කියන වගේ අදහසකට සියුම් වෙනවා. එතකොට අපි ඉන්නේ තාම ලෞකික සම්මාදිට්ඨියේ. එතකොට අපි යන්න ඕන ලෝකෝත්තර සම්මාදිට්ඨියට යනවා. මේ කැඩෙන බිඳෙන දේ සම්පප්පලාපය අපි සම්පප්පලාප වේරමණී කියන ශික්ෂාපදේ අපි අතහරිනවා නෙමෙයි, පැත්තකට දානවා නෙමෙයි. ඒක හරිම වටිනවා. ඒක හොඳයි. නමුත් අපි අර යාළුවෙක් මිත්‍රයෙක් ගෙදරට ආවා. එහෙම නැත්නම් අපි යාළුවෙක් මිත්‍රයෙක් හම්බ වෙන්න ගියාම ඒ තැනත්තා මේ අපි ඉන්න මට්ටමේ ආර්ය මට්ටමට ආපු කෙනෙක් නොවෙන්න පුළුවන් නේ. අනික ඔහුට කතා කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ අපත් සමග මේ ආර්ය ප්‍රතිපදාව ගැන නොවේනේ. ඔහුගේ මොනක හරි මුදල් ප්‍රශ්නයක්, ඔයාගේ ජොබ් එකේ වැඩක්, එහෙම නැත්නම් එයාගේ ගෙදර ප්‍රශ්නයක් මොකක් හරි වෙච්ච එකක්, එහෙම නැත්නම් එයා අපෙන් උදව්වක් ඉල්ලන්න මේ අරාඳිනවා. ওই වගේ මොන හරි දෙයක් නිසා ඔහුට අදාළ වෙන දේ ඔහු කතා කරනවා. ඒකට එතෙන්දී අපිට කට පියාගෙන ඉන්න බෑනේ. ඊට නැත්නම් ඒක අපිට කතා කරන්න වෙනවා. හැබැයි එතෙන්දී අපි දැනගන්නවා සම්පප්පලාපා වේරමණී කියන ශික්ෂාපදය අපි ඊටමතා කඩනවා නෙමෙයි. යෙදෙන වටපිටාව පටිච්ච සමුප්පන්නයක් විදිහට හේතුඵල ධර්මතාවයක් අනුව දැන් මෙතෙන්ට ඒක කැඩෙන්න හේතුව යෙදිලායි තියෙන්නේ. දැන් මම තවත් කල්යාණ මිත්‍රයෙක් එක්ක කතා කර ඉන්නවා නම් අපි දෙන්නට පුළුවන් සම්පප්පලාප කතා නොකර ඉන්න පැහැදිලිව. මාත් එක්ක කතා කරන අනිත් කෙනත් කල්යාණ මිත්‍රයෙක් නම්. ඒ කියන්නේ අපි දෙන්නම ආර්ය ප්‍රතිපදාවේ යන ඇත්තෝ නම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් මම හැමතිස්සෙම ගනුදෙනු කරන්නේ, ඇසුරු කරන්නේ, සාකච්ඡා කරන්නේ
එක හිලාම තවත් කල්යාණ මිත්‍රයෙක් එක්ක නොවේ. එතකොට අනිත් එක්කෙනා මේ සම්පප්පලාප කියන එක අඳුනන්නේවත් නැහැ සමහර වෙලාවට. ඉතින් ඒකෙන් වළකින්නේ කොහොමද? ඉතින් එහෙම කෙනෙක් එක්ක කටයුතු කරන්න මට සිද්ධ වෙලා තුනේ. ඒක ලෝක ධර්මතාවය. ලෝක ස්වභාවය. එතකොට එයත් එක්ක කතා කරද්දී ඊයාගේ සම්පප්පලාප වලට අපේ කිසියම් ආකාරයක සවන් දීමක් සමහර විට ඒක ඇතුලේ කතා බහකට අපිට එළඹෙන්න වෙනවනේ. අන්නේ වෙලාවේ අපි අර සතිපට්ඨාන දේශනාවේ මූලික ගුණාංග 3 අතහරින්න නැතුව තියාගන්න. මොකද්ද මූලික ගුණාංග 3? සති, ධම්මවිචේ, විරිය. නැත්නම් සතිමා සම්පජානෝ ආතාපි. එතකොට දැන් සතිමා මොකද්ද මේ වෙලාවේ? මේ වෙලාවේ Taman දන්නවා මේ සම්පප්පලාපයකට වැටිලා ඉන්නේ දැන්. සම්පප්පලාපා වේරමණී කියන ඒ උතුම් ආචාර ධර්මයේ අනිත්‍යයි. කඩා වැටිලා දැන්. මම මේ යාළුවෙක් මිත්‍රයෙක් ගෙදරට ඇවිල්ලා නැත්තම් මං හිතවතෙකු ගෙදරකට ඇවිල්ලා අවශ්‍යතාවයකට දැන් අපි අතර යන්නේ ආර්ය සම්භාෂණී නොවේ. ආර්ය සම්භාෂණයක පැවැත්මට අවශ්‍ය හේතු සාධක මෙතන නැහැ. මෙතන තියෙන්නේ අනාර්ය සම්භාෂණයකට අවශ්‍ය හේතු සාධකයි යෙදিলা තියෙන්නේ. මේක හේතුඵල ධර්මතාවය. දැන් යන්නේ එහෙම එකක්. එතකොට ඒක තමයි මේ වර්තමාන තත්ත්වයේ පිළිබඳ සතිමත් කියලා කියන්නේ. දැන් එතකොට සම්පප්පලාප වේරමණී නෙවෙයි සම්පප්පලාව තුළ ඉන්නේ. එතකොට දැන් Taman සතිමත්. ඊළඟට විමසුම් නුවණ යෙදිලා තියෙනවා. මේකේ පුළුවන් තරම් මේකේ සම්පප්පලාපය කියන එක පුළුවන් තරම් ඉක්මනින් අවසන් කරන්න වීරියත් යොදලා තියෙනවා. මට දිගටම සම්පප්පලාපය කතා කිරීමේ අවශ්‍යතාවයක් මට නැහැ. නමුත් මෙතන යෙදිලා තියෙන කාර්යය අනුව මේ ආර්ය නොවන කතා බහක යෙදෙන්න වෙලා තියෙනවා. මේ සල්ලි ගැන, මේ රස්සාවල් ගැන, දේශපාලනය ගැන, වෙන මොකක් හරි පුද්ගලයෙක්ගේ යම්කිසි දෙයක් ගැන කතා කරන්න දැන් මෙතන යෙදිලා තියෙනවා. එතකොට මේක සම්පප්පලාපයක් පැහැදිලිව. එතකොට අපි එතන සතිමත් වුණොත්, වීර්යවන්ත වුණොත්, උත්සාහවන්ත වුණොත් ඒ తত্ত্বය තුල සම්මාදිට්ඨියෙන් ලෝකුත්තර සම්මාදිට්ඨියෙන් පවතින අපිට පුළුවන්. ඇයි? ලෝකුත්තර සම්මාදිට්ඨියට ආපුවාම සම්පප්පලාපා වේරමණී කියන එක අනිත්‍යයි. අනාත්මයි. මොකද අනාත්මයි කියන්නේ? දැන් මේ මහත්මයාට අවශ්‍ය කරලා තියෙනවා සම්පප්පලාපා වේරමණී කියන එක පවත්ව ගන්න යන්න. Tamanට ඕන විදිහට. නමුත් දැන් මෙතෙන්දි Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? අනිත් එක්කෙනාට ඔය ගෙදරට ආපු අනිත් මිනිස්සයාට කියන්න පුළුවන්ද? ඔය කතාව නවත්තනවා මම මේ සම්පප්පලාප කතා කරන කෙනෙක් නෙවෙයි. මේ ඕව කතා කරනවා නම් මාත් එක්ක බෑ යන්න කියලා. එහෙම බෑ සම්මුතික ලෝකයේ ඇතුලේ එහෙම කටයුතු කරන්න බෑ අපිට. එතකොට තවත් නිකන් දුරාචාරී ගතියකට වැටෙනවා. සම්මුතික වශයෙන්. නැත්නම් අපි දන්නවා මේ ගෙදරට ආපු මිනිස්සයා මේ කතා කරන්නේ මාත් එක්ක සම්පප්පලාපය. අපි සතිය පවත්ව ගන්න ඕකටනේ. සම්පජානකාරී විමසුම් නොවන යොදනවනේ උතෙන්දී. මේක නොහොඳ දෙයක් නුසුසුසු දෙයක්. මම පිටලා ඉන්නේ මෙතන, මෙයා පිටලා ඉන්නේ මෙතන කියන එක දන්නවනේ. වීර්යය තියෙනවනේ Taman නොවැටි ඉන්න. අනිත් එක්කෙනත් එක්ක Taman වැටෙනවා කියන්නේ තමනුත් සම්පප්පලාපයට රුචි වෙලා තමනුත් ඒක කරගෙන යන්නේ කියන්නේ නැහැ. එහෙම දෙයක් නෑ උතන. එහෙනම් මූලික අපි මේ කතා කරන මහා සතිපට්ඨාන දේශනාවේ ඒකායන මාර්ගයේ මූලික කුසලතා 3 ආතාපි සම්පජානෝ සතිම සිහිය විමසුම් නොවන සහ වීර්යය තියෙනවා නම් ඔය කියන தત્ත්වයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඊළඟට දෙවෙනි කාරණේ ගත්තා. දෙවෙනි කාරණේ තමයි Taman කිසියම් කුසලයක් අදිෂ්ඨාන කරගෙන කටයුතු කරනකොට සතියෙන් ඉන්න ටික දවසක් යනකොට නිකන් වික්ෂිප්ත බවටපත් වෙනවා කියන එක. ඉතින් ඒක වෙන්න පුළුවන් හේතුඵල ධර්මානුකූලව. දැන් නිත්‍ය සංඥාවට ගන්න එපා. මේ මොනම කුසලයක්වත් නිත්‍ය සංඥාවට ගන්න එපා. ගත්තොත් ආපහු අපි පස්සට වැටෙනවා. උඩට ගිහිල්ලා පල්ලෙහාට වැටෙනවා. අර පොඩි කාලේ අපි සෙල්ලම් කරන්න බෝඩ් එකක් තිබුණා. ඒකේ ඉතින් අපි
කැටයක් දාලා හරි මේ කවඩි දාලා හරි අපි ලකුණු එකතු කරගත්තම ඉතින් උඩට යනවා. ඊළ උඩ හරියෙන් එක කොටුවක තියෙන නයික්ගේ කට. ඉතින් නයි කටට වැරදිලා ආවත් අපේ ඉත්ත ආවොත් ඒ නයාගේ වලිගේ තියෙන තැනටම ආපහු යන්නේ. ඒව සෙල්ලම් කරන බෝඩ් එකේ එහෙම තියෙනවා. ඉතින් අන්නේ වගේ දෙයක් වෙනවා අපි මේ මෙච්චර ගොඩනගාගෙන දියුණු කරගෙන ආපු මේ ගුණාංග ටික එකපාරට නයිකටට ආවා වගේ අර ඉත්ත මේක පල්ලෙහාට යනවා. වලිග ළඟට යනකම් යනවා. එහෙම යන්න දෙන්නේ නැහැ. එහෙම යන්න නොදෙන්න තමයි මේ ලෝකුත්තර සම්මාදිට්ඨිය තියෙන්නේ. විදර්ශනා ප්‍රඥාව කියලා අපි ඔකට තව වචනයක් කියමු. විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාවේ මොකද්ද තියෙන්නේ? හැම දෙයක්ම අනිත්‍යයි. කොහොමද නිට්ටය වෙන්නේ? කොහොමද ඔය මහත්යාගේ සතිය නිට්ටය වෙන්නේ? ඔය මහත්යාගේ භාවනාව නිට්ටය වෙන්නේ කොහොමද? ඔය මහත්යාගේ සම්පප්පලාපා වේරමණී කියන ශික්ෂාපදේ කොහොමද නිට්ටය වෙන්නේ? නිට්ටයයි කියලා ගත්තොත් ආපහු අර වලිග ළඟට ආව වෙන වගේ වැඩක් වෙනවා. එතන කොයි වෙලාවක නිට්ටයයි කියලා ගන්න එපා. ඒක අනිත්‍යයි. ඒක අනාත්මයි. මං කැමති විදිහට මට ඕන හැටියට මං කැමති ආකාරයක් පවත්වන්න පුළුවන් ඒව නැහැ. විශ්වය තුල කිසිම දෙයක්. ඔක්කොම අනාත්මයි. අන්න විදර්ශනා ප්‍රඥාව. අපි විදර්ශනා ප්‍රඥාවේ ඉන්න ඕනේ. ලෞකික ප්‍රඥාවේ නෙවෙයි. ලෞකික ප්‍රඥාවේ ඉන්නකොට මොකද වෙන්නේ? ලෞකික ප්‍රඥාවද කියන්නේ මේක දිගටම තියෙන්න ඕන මට ඕන හැටියට තියෙන්න ඕන මං කැමති ආකාරයක් හැටියට තියෙන්න ඕනේ. ඇයි මේක හොඳයි නේ මේක ෂෝක් නේ මේක නිවැරදි මේක යහපත්. ඒක නිසා මේක නිට්ටයව දිගටම තියෙන්න ඕන වෙනස් නොවේ තියෙන්න ඕන. මං කැමති තාක් කාලයක් තියෙන්න ඕන. ඒ ලෞකික ප්‍රඥාව. එතන නෙවෙයි අපි ඉන්නවා. විදර්ශනා ප්‍රඥාවේ ඉන්නවා. ඉතින් විදර්ශනා ප්‍රඥාවේ ඉන්නකොට අර අපි නඩත්තු කරන්නේ නිතරම සතිය, සම්පජඤ්ඤේ, විරිය. ඔය තුනෙන් ඉන්නේ. එතකොට ඔය තුනෙන් ඉන්නකොට මම දවසක් ඔයයන්ට සාකච්ඡාවකදී කිව්වා මේ ගුවන් යානයක තියෙන රෝද තුනක් කියලා. ඉතින් ওই රෝද තුන වැඩ කරන්නේ අන්තිම අමාරු වෙලාවේ. ගුවන් යානයක් සම්බන්ධයෙන් ගත්තම අන්තිම අන්තරාදායක අවස්ථාවේ තමයි ওই තුන වැඩ කරන්නේ. ප්ලේන් එක ලෑන්ඩ් කරනකොට ওই තුන එළියට ගාගෙන ওই තුන හරියට යූස් වුණේ නැති වුණොත් අනිවාර්යෙන් ගුවන් යානය අනතුරටපත් වෙනවා. ඊළඟට ගුවන් යානයේ නංගද්දී අහසට නංගද්දී මේ තුන හරියට වැඩ කරේ නැති වුණොත් ගුවන් යානය අහසට නංගන්න බෑ. අන්න ඒ වගේ සතියයි සම්පජඤ්ඤයයි විරියයි බලවත්ව යූස් වෙන්න ඕන භාවිත වෙන්න ඕන වෙලාවේ භාවිත නොවුනොත් ප්ලේන් එක කඩා වැටෙනවා වගේ ප්ලේන් එක නග ගන්න බැරි වෙනවා වගේ අපි මේ ප්‍රතිපදාවේ එක තැනකදී පෙළ වෙනවා. ඒ කියන්නේ ආර්ය සම්මා සමාධිය බිඳ වැටෙනවා. ඒක නිසා මේ ප්‍රශ්න ඉදිරිපත් කර අපේ මහත්තයා මේ කාරණේ හොඳට අවබෝධ කරගන්න ඕන මේ කාරණේ හොඳට මේවා නිත්‍ය සංඥාවෙන් ගන්න එපා. සම්පප්පලාපා වේරමණී කියන එක හොඳයි. හොඳ දෙයක් ආර්ය ප්‍රතිපදාවක්. ආර්ය ගුණයක්. ආර්ය ගුණේ නිත්‍ය සංඥාවෙන් ගන්න එපා. ආත්ම සංඥාවෙන් ගන්න. දවසම සතිපට්ඨානෙන් ඉන්නවා මම මගේ ජීවිතේ මම සම්පූර්ණ සතිපට්ඨානෙන් ගෙවනවා කියන එක ඊටාම හොඳ දෙයක්. හැබැයි නිත්‍ය සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ගන්න එපා. අන්න ඒකයි කාරණේ. ඉතින් එතකොට එහෙම ගන්නේ නැතුව හිටියොත් අර නැතුව ගියා. දැන් හරිද? දැන් එහෙනවද? ඈ? ස්වාමීන් වහන්සේගේ පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක් වුණානේ. මම හිතනවා එහෙම වුණා අපි පොඩ්ඩක් ප්‍රේක්ෂාවෙන් ඉමු. මම හිතන්නේ එහෙම වුණා කියලා. එතකොට දැන් මේ මහත්තයා දැන් ඇහෙනව නේද? දැන් ඇහෙනවද? ඉතින් මේ මහත්මයාගේ ප්‍රශ්නයට අනුව මේ එතකොට අපි නිතරම ලෞකික සම්මාදිට්ඨියට බරගතියක් අපේ මනසේ තියෙන්න පුළුවන්. අර හොඳ දේ
හරි දේ, නිවැරදි දේ, යහපත් දේ, කුසලය ඒක නিত্য දෙයක් විදිහට ආත්ම දෙයක් විදිහට ගන්න ගතියක් තියෙන්න පුළුවන්. ඒක නිසා සම්පප්පලාපා වේරමණී හෝ එහෙම නැත්නම් මගේ ජීවිතේ මම සතිමත්ව ගත කරනවා හැම මොහොතේම කියන එක ඒක හොඳයි. ඒක උතුම්. ඒක යහපත්. ඒක ආර්යයි. නමුත් මේ උතුම් යහපත් ආර්ය දේ පිළිබඳව නিত্য සංඥාවක් ඇති කරගන්න එපා. කොයි වෙලාවකවත්. ඒක නිතරම අපි ගන්න ඕන අර විදිහට. අනිත්‍ය සංඥාවෙන්, අනත්ත් සංඥාවෙන් ගන්න. එතකොට අපි ඉන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල. ඉතින් ඒක තමයි මට ওই කාරණේ මේ මහත්මයා අහපු ප්‍රශ්නෙට පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ පාද නමස්කාරව පුණ්‍ය අනුමෝදනා කරමු. පිරුවන් සරණයි. පිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවේ ධ්‍යාන ගැන මට තේරුණ විදිය හරිද කියලා බලන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? හොඳයි. ඔබතුමී කියන්නේ. කාමච්ඡන්දය, ව්‍යාපාද, විහිංසාව, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීවෙහි ආස්වාදය ආදීනවය නිස්සරණය දකින්න ඕන, මෙනෙහි කරන්න ඕන. දෙවනි ධ්‍යානය සම්පූර්ණ කර ගන්න සංසිඳු වෙන්න. ඒ ප්‍රශ්නේ හරියට මම අහපු විදිය ස්වාමීන් වහන්සේ? හරි. ඒ කියන්නේ ඒකේ අස්සාද ආදීනව නිස්සරණ විදර්ශනා ප්‍රඥාවෙන් දැක්කනම් අර විතරක ਵਿਚාර සංසිඳන. කාම විතරක, ව්‍යාපාද විතරක සංසිඳන. ඒක හරි. ඒ හැම කාම පළවෙනි ධානයේදී අපි කතා කරේ විවිච්ඡ කාම විවිච්ඡ අකුසල කියලානේ සීල මට්ටම හොඳට පවත්වා ගැනීම. දෙවෙනි මට්ටමට එනකොට අර ඉතිරි වෙන්නේ අපිට විතර්කනේ. ඒ විතර්ක සංසිඳු වීම සඳහා හරි. අපි මේ හැම දෙයකම අනිත්‍ය අනාත්ම අස්සාද ආදීනව දෙක විදර්ශනා ප්‍රඥාවෙන් දැකලා නිස්සරණයට ආපුවාම විතර්ක ਵਿਚාර සංසිඳෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. විතක්ක ਵਿਚාරාණං රූපසමා කියලා දෙවෙනි ධානය මට්ටම හඳුන්වන්නේ ඒකයි. එහෙම නැත්නම් අපි සීල මට්ටමේදී තලාව බාගෙන ඉන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ කැඩි කැඩි වගේ එන්නේ ස්වාමීන් වහන්සේ කතාවට. එහෙමද මේ අපේ සිග්නල් වීක්නස් එකක් මං හිතන්නේ ඇත්තේ කියලා. මම බලන්නම් තව ඩිංගක් ඉන්න තැන වෙනස් කරලා. දැන් කොහොමද ඇහෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් අර ඔබතුමී කියපු විදිහට මේ විතර්කය අපි නඩත්තු වෙන්නේ සීලෙන් අර දේවල් තලාව බාගෙන ඉන්න තත්වයේ යටතේ. ඒකට අපි කියන්නේ සමත සමාධි තත්වය කියලා. ඉතින් අපි මේ තලාව බාගෙන ඉන්න තත්වයක් ඒ වගේම ඒ පිළිබඳව ඒ තත්වයේ තුල අපේ හිතේ ඇති වෙලා තියෙන අර විතර්ක ਵਿਚාර ස්වභාවයත් විදර්ශනා ප්‍රඥාවෙන් දැක්කොත් මෙතන මේ යමක් මම වළක්වගෙන ඉන්නවා ඒ පිළිබඳව විතර්කයක් මා තුල තියෙනවා කියන එක දැකලා ඒ කාම විතර්කය බැහැර කරන්න නම් කාමයේ අස්සාදයයි ආදීනවයයි දෙක මෙනෙහි කරන්න ඕනනේ. මෙනෙහි කරපුවාමනේ අපි නිස්සරණයට එන්නේ. ව්‍යාපාද විතර්කය සංසිඳවන්න නම් ව්‍යාපාද විතර්කයේ අස්සාදයයි ආදීනවයයි දෙක මෙනෙහි කරන්න ඕනේ. ඒකට අපි නිස්සරණයට එනවා. විහිංසා විතර්කයේත් ඒත් එහෙමයි. මේ සියලුම අකුසල විතර්ක අපි ගැන සතිමත් වෙලා ඒකේ අස්සාද ආදීනව මෙනෙහි කරපුවාම අපි නිස්සරණයට එනවා. නිස්සරණයට ආපු අවස්ථාව තමයි විතර්ක ਵਿਚාර සංසිඳුණු අවස්ථාව කියලා කියන්නේ. ඉතින් ඔබතුමී ඉදිරිපත් කර කාරණේ හරි. තේරුම් ගැනීම හරි. සිත වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා.
තෙරුවන් සරණයි. මට ඇහෙනවා. සායනාසර ඉස්සෙල්ලා කතා කරපු මහත්තයාගේ ප්‍රශ්නේ ඇත්තටම හරි ප්‍රායෝගිකයි. අපි හැමෝටම අපි මේ නම් ජීවිතයේ විතර ගෙවන ගමන් අපිට මේ දේවල් හරියට සිද්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මම ඒ ගානේ ඇත්තටම හිතලා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ මම ඒක එහෙම උපාදානයක් කරගන්න නැතුව ඒ අවස්ථාවේදී ඒ චරිතයට ඒ අවස්ථාවට මුණ දීලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ නිසන පරිසරයක් හදාගෙන ස්වාමීන් වහන්සේ ඒ ධර්මානුකූලව දේශනා කරන ලද දේවල් තුල නියැලෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම සයන්සාද කරපු සාකච්ඡාව අතිශයින් සයන්ස මේ හරියට වැදගත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි හිතන පතන විදියට එන දෙයක් නෙවෙයි. ඒක ස්ටෙප් බයි ස්ටෙප් අපි ළඟා කරගත යුතුයි. ඒ වීර්යයෙන් සතියෙන් සිහියෙන් සම්පජාන්නේ ස්වාමීන් වහන්සේ ඒක ඇත්තටම සානස මනාවට අවබෝධ වුණා. අපි අපේ හැම අවස්ථාවකදීම අපි හිතන පතන දේවල් අපේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ නැහැ. ගොඩක් අපිට වෙනස් සිතුවීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ හැම අවස්ථාවකම සිහියයි සතියයි ධෛර්යයයි තියෙනවා නම් අපිට ඒවා වෙනස් කරගෙන යන්න පුළුවන් බව මනාකොට අද ධර්ම දේශනාවෙන් ප්‍රත්‍යක්ෂ වුණා. ස්වාමීන් වහන්සේ වහන්සේට දෙපාරම නමස්කාර කරනවා. ස්වාමීන් වහන්සේ දුක් රෝගී වාසෝපත්තිවා ශාරේ සත්‍යවලවා උද වෙලා වහන්සේට හිතන පතන විදියට නිවන දක්වා යාමට මේ කුසලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒ සඳහා ඉඩකඩ ලබා දුන්නු අනිච්චා මහත්මියට අනිත් සියලු දෙනාටත් මේක මම අවස්ථාවක් කරගන්නවා. පුණ්‍යානුමෝදනා කරන්න ස්වාමීන් වහන්සේ. අපි හැමෝම සතුටින් හැම දෙනාගේම පින් කුසල් අනුමෝදන් වෙනවා. ඉතින් අපි එහෙමනම් මේ සාකච්ඡාව අපි අද නිමා කරන්න කැමතියි. අපි එතකොට සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශයේ හැටියට තියාගෙන සතිමත් බව වැඩිම කියන තේමාවෙන් කරගෙන ආපු සාකච්ඡා මාලාව අපි මේ සාකච්ඡාවෙන් නිමා කරනවා. නමුත් අපි නැවත අපි සාකච්ඡා මාලාව දිගට කරගෙන යනවා. මේ විදිහටම අපි දිනවකවානු යොදාගෙන අපිට අදහස් එවලා තියෙනවා, යෝජනා කෙරිලා තියෙනවා ඉදිරි සාකච්ඡාවලට උපකාර වෙන මාතෘකා පිළිබඳව, යොදාගත යුතු මාතෘකා පිළිබඳව. එකක් තමයි මේ එක සාකච්ඡාවක් හෝ කරන්න කියලා තියෙනවා මේ අපේ ජීවිතයේ පොදු ධර්මතාවයක් වන මේ මරණ ධර්මතාවය කොයි වෙලාවෙත් අවිනිශ්චිතව ඒක වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකට එළඹෙනකොට අපි කොයි විදිහට ආර්ය ශ්‍රාවකයෝ විදිහට කටයුතු කරන්න ඕනද කියන කාරණේ පිළිබඳව සාකච්ඡාවක් කරමු කියන යෝජනාව ඇවිල්ලා තියෙනවා. ඊළඟට පටිච්ච සමුප්පාදය ප්‍රායෝගික ජීවිතයේදී අපි කොහොමද මේක නිවන් සාක්ෂාත් කිරීමේ ක්‍රියාවලියට නැත්නම් නිවන් මඟට නැත්නම් අපි මේ ඇති කරගත්ත ආර්ය සමාධියට එය නඩත්තු කරගන්න අපි කොයි විදිහට භාවිතා කරනවද කියන එක පිළිබඳව කිසියම් ආකාරයක පටිච්චසමුප්පාද දේශනා මාලාවක් මේකට ආධාර වෙන විදිහට කරන්න කියලාත් අපිට යෝජනා කරලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා පළමුවෙන් අර දේශනය නැත්නම් අපේ ස්වභාවික සංසිද්ධියක් වෙන මරණ ධර්මතාවයට අපි මුහුණ දෙන අවස්ථාවේ කොයි විදිහට ඒකට අපි මුහුණ දිය යුතුද කියන එක පිළිබඳව ධර්මානුකූලව අපි කිසියම් ආකාරයක සාකච්ඡාවක් කරන්න අපි පළමුවෙන් බලාපොරොත්තු වෙනවා. දෙවනුව අපි පටිච්චසමුප්පාද මාතෘකාව තියාගෙන මේ දේශනා මාලාව ධර්ම සාකච්ඡා මාලාව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟට අපිට නැවතත් අපේ මුණ ගැහිම අද 3 වෙනිදා අපිට 4 5 6 කියන දවස් තුන ඇත්ත වශයෙන්ම මුණ ගැහෙන්න බැරි වෙනවා. මොකද දැන් අපේ මේ කොරෝනා තත්ත්වය වෙනස් වෙලා තියෙන නිසා අපි කරගෙන යන සතියන්ත භාවනා වැඩමුළු ආදී දේවල් අපි නැවත ආරම්භ කරා. ඒ අනුව අපිට මේ සතියන්තේ
කටයුතු වල ඒවට යෙදෙන්න අපි යොදාගෙන තියෙන නිසා අපි නැවත අද 3 වෙනිදා නැවත අපි මුණ ගැහෙනවා 7 වෙනි සඳුදා මේ දහම් හමුවට. ඒ කාරණෙත් මම මේ වෙලාවේදීම මතක් කරමින් එහෙමනම් අපි අද අපේ සදහම් හමුව නිවා කරනවා. අර කලින් දේවිකා මහත්මිය මතක් කළා වගේ ඉතින් මේ කටයුතු ඇත්ත වශයෙන්ම මම වුණත් මේ කාර්යයට පෙළඹුණේ අපේ චාමින් මහත්මියගේ ලොකු උනන්දු කිරීම නිසාවෙන්. ඉතින් අපි යම්කිසි වැඩ කොටසක් කරගෙන ආපු බව ඇත්ත. නමුත් අන්තර්ජාලය ඔස්සේ මේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අවස්ථාවක් සලසා දෙමින් ඒ ඇත්තන්ගේ මේ පොදු සාකච්ඡා විතරක් නෙවෙයි අපි සමාජයට පෞද්ගලික සාකච්ඡා පවා එතුමිය අපිට යොමු කරලා තියෙනවා. ඒ අයට කතා කරලා ස්වාමීන් වහන්සේ එක්ක කතා කරන්න පුළුවන් මේ අවස්ථාවල යොදාගෙන කතා කරන්න කියලා ඒ වගේ උනන්දු කරවලා අපිත් මාවත් උනන්දු කරවලා අනිත් පැත්තෙන් අපේ කල්යාණ මිත්‍රයන්ට ලොකු උනන්දු කිරීමක් කරවලා ඒ වගේ ලොකු වැඩ කොටසක් එතුමිය කරලා තියෙනවා. ඉතින් කල්යාණ මිත්‍රයෙක් හැටියට අපි බොහොම ඒ පිළිබඳව අපේ ප්‍රසාදේ එතුමියට පළ කරන්න කැමතියි. ඒ වගේම මේ දේවල් අන්තර්ජාලයේ ඇතුළත් කරන්න සෑහෙන මහන්සියක් එතුමිය දැනටත් ඒ කාර්යය කරගෙන යනවා. කැනඩාවේ ඉඳගෙන ඉතින් තවත් බොහෝ මේ දේවල් කරමින් දරුවන්ගේ වැඩ කටයුතු වලටත් සෑහෙන සහායක් වෙමින් කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව ඒ කටයුතු කරගෙන යනවා. ඒක නිසා අපි ඒව බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් ගෞරවයෙන් සලකනවා ඒ කටයුතු. ඉතින් අපි හැමෝම ඒ කල්යාණ මිත්‍රත්වයෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන අපි ගමු. එතුමියටත් යම් කෙනෙක් මම මේ කරන කාර්යයට ස්වාමීන් වහන්සේට අපි කෘතවේදී වෙන්න ඕනයි කියලා හිතනවනම් ඒ කාර්යයට අදාළ වෙන්නේ ඒකමයි. අපි මේ ප්‍රතිපදාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා මේ විදිහට අපි කටයුතු කරමු කියන කාරණේ මතක් කරමින් දුරින් ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන මේ යහපත් කාර්යයට අපිට නන්නයුරින් උදව් උපකාර කර හැම දිනාටම මේ යහපත් කාර්යයේ ප්‍රතිඵලයම එනම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගන්න ශක්තිය ලැබිලා මේ ජීවිතයේදීම මේ ධහමේ පරම නිෂ්ඨාව වන පරමාර්ථය වන උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට අපි හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානේ අදත් අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.